සුබ සන්ධ්‍යාවක් කියමින් වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අදත් මගේ අතට ලැබිලා තිබෙනවා ප්‍රශ්න පත්‍රයක්. ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න තමයි අද සූදානම් වෙන්නේ. ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි පටන් ගන්නෙ. පොදුයි මේක කෙනෙක් ඇසුවා වුණාට උත්තරේ පොදුයි. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතරම අහන කෙනෙක්. එම ධර්ම දේශනා ඇසීමෙන් පසු මට බුදුන් උදෙසා පහන් පූජා කිරීමට සිත දෙන්නේ නැහැ. අගෞරවයක් නිසා නෙවෙයි. අර්ථයක් නැහැ කියලා හිතෙනවා. ඒ අකුසලයක්ද? ඔබට මතකද මම මේ ලංකාවේ හිටිය කීර්තිමත් විද්‍යාඥයෙක් වන ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම්තුමාගේ පොතපත කියවන්න පටන් ගන්න 1975. මෙන්න තියෙන හොඳ කතාවක්. තාමත් මතකේ තියෙන. ඒක ඔස්සේ මම මේකට පිළිතුරු දෙන්නම්. මම කියනවා මේ පාසක මහත්තයෙක් හිටියලු. එච්චර පන්සලට යන්නේ නැති. ඒ නිසා යාට බුදුදහම පිළිබඳ පැහැදීමක් ඇති කරන්න හිතිලා අනුරාධපුරේ එක්ක ගියාලු. මේ පන්සලේ තියෙන චෛත්‍ය පුංචි, විහාරේ පුංචි. හින්දා ගිහින් අනුරාධපුරේ ලොකු චෛත්‍ය පෙන්වයි කියලා. ඊට පස්සේ ගමට ඇවිදින් මෙහෙම මොනවා චෛත්‍යද තියෙන්නේ අනුරාධපුරේනේ චෛත්‍ය තියෙන කියලා ගමේ පන්සල නොයාම අතහැරියයි කියලා තියෙනවා ලොකු චෛත්‍ය වඳින්න යන්න. ඒ වගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙකක් තියෙනවා. ආමිෂ පූජාව කියන එක ප්‍රතිපත්ති පූජාවට යන්න බැරි අය සඳහා තියෙන ඕන කාරණයක්. නමුත් ප්‍රතිපත්ති පූජාව කියන එක කරනවා නම් ආමිෂ පූජාව මං හිතන්නේත් නෑ ඕනෑයි කියලා. මොකද උතුම් පූජාව කරනකොට දෙවෙනි ගණේ පූජාව ඕන නෑ. එරත් ඉතින් මේ බුදුන් වහන්සේ විසිහි දානේ පූජා කරන එක, සිවුරු පූජා කරන එක ආදී වශයෙන් ගත්තල මේ සමාජයටත් එවනේ පුණ්‍ය කර්ම කියලා කියන්නේ. මා දකින්නේ නැහැ මේ ගිනිමත් දහනේ පහන් 1000ක් පත්තු කරලා කරන පුණ්‍ය කර්මය මොකද්ද කියලා. පහන් නොවන අඳුරු දුරු වෙන්නනේ. මේවා වඩාත් බර මං කියන්නේ වෙනත් ආගමික මධ්‍යස්ථාන වලට කියලායි. ඒ නිසා අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් දකින්නේ නැහැ. අකුසලයක් වෙන්නේ නැහැ. මේ ඒ අකුසලයක්ද කියලා අහලා තියන්නේ. නමුත් ඊට ඉහළ පූජාව කරනවා නම් ප්‍රතිපත්ති පූජාවට ගිහින් ඒ දේ කරනවා නම් නැත්නම් ආමිෂ පූජාව කියන කාරණාව පිළිබඳ හොඳ තැනක් තියෙනවා පරිනිර්වාණ සූත්‍රයේ. තමයි බෞද්ධයින් විශේෂයෙන් වන්දනාමාන කරන්නට යනවානේ නබදිව. ඇයි මේ සදහවත් බෞද්ධයෙක් විසින් වැඳපුදා නැත්තම් දැක බලාගෙන සංවේගය උපදාගත් තැන් හතරක් කියලා තියෙනවා. ඒ නිසා බුදු වුණ තැන, උපන් තැන, මංගල ධර්ම දේශනා කරපු තැන, පිරිනමන වෙන තැන බලන්න යනවා. ඉන් එහාට මොකද්ද ඒක කියලා තියෙන්නේ? මේ හතර දැක්කම නිවන් දකින්න පුළුවන් කියලාද? නෑ, ඒකෙන් සිද්ධ වෙන්නා වූ පුණ්‍ය කර්මයේ හේතු කොට දෙවියන් අතර උපදිනවා නැත්නම් දෙවියන් සුගතිගාමී වෙනවා කියලා. ඉතින් බුදුන් උපන් තැන සිට පිරිනමන දක්වා බැලීමෙන් සිදු වෙන්නේ සුගතිගාමී වෙනනම් ඊට මෙහාට පුණ්‍ය කර්ම වල සුගතිගාමී වීම ඇරුණාම ඊට වඩා මොනවද හම්බ වෙන්නේ? අවිද්‍යාව දුරු වෙන්නේ නෑනේ. එහෙනම් පන්සලේ පහනක් පත්තු කරන එක වැරදි කියන්න බෑ. නමුත් ගිනිමත් දහනේ හඳුන් කුරු පෙට්ටි 100ක් විතරයි පොල්තෙල් බැරල් ගාන පහනුවේ පත්තු කරනවා කියන එක මොන පුණ්‍ය කර්මයෙන්ද කියලා මමත් කල්පනා කරනවා.
අවශ්‍ය තැනට අඳුර නම් අඳුර තැනට ආලෝකය දල්වන්න ඕන. ඒ නිසා මේ අදහසේ ගැඹුරක් තියෙනවා. හින්දා ප්‍රතිපත්ති පූජාව කියන එකට නැඹුරු නම් ඒ කාරණේ කරනවා නම් අනිත් දේවල් සාමාන්‍ය සමාජයේ තිබුණා වයි. මම මත උදාහරණයක් කියනවා. දරුවෝ අපි දරුවෝ යනෝනේ පෙරපාස. අපි තමයි පාසල් ගෙනින්ම ගිහිලා පූර්වලාමාමිය තියෙනවා. පූර්වලාමාමිය මධ්‍යස්ථානයේ යම් පුහුණුවක් ලැබලා තමයි පාසලට යන්නේ. ඔහු ගිහින් මහාචාර්යවරයෙක් වුණායි කියලා හිතන්නකො. මහාචාර්යවරයෙක් කියලා අපහු ගමට ඇවිදින් මහාචාර්යවරයාට පූර්වලාමාමිය මධ්‍යස්ථානය ඕන නැහැ. නමුත් සෙගිත්තන්ට පූර්වලාමාමිය ඕනනේ. එහෙනම් මහාචාර්යවරයා කියන්නේ පූර්වලාමාමිය මධ්‍යස්ථානෙන් වැඩක් නැහැ කියලා. ඒක සෙගිත්තන් සඳහා මහාචාර්යවරුන් සඳහා නෙවෙයි. එහෙනම් ආමිස පූජාවන් ගැඹුරු දහමක් තේරුම් ගන්න බැරි පාපෙන් නිවත්තේ පුණ්‍ය කර්මයන් කැමති අයගේ සුගතිගාමීත්වය නැත්තම් සතුට සඳහා. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපිට ඒක විවේචනය කරන්න හෝ පහත් කරන්න අයිතියකුත් නැහැ. ඒ වාශ්‍ය කරපුවවයි ප්‍රතිපත්ති පූජාව තේරෙනවා නම් ආමිස පූජාවට ආයටත් වෙන්න හෝ වහල් වෙන්න හෝ දෙයක් නැහැ ඉතින්. ඒ නිසා මේ කතාවේ ඇත්තක් තියෙනවා කියන එක පැහැදිලි කරන්නයි මම මේ ගත්තේ අදාළ අය සඳහා. 2. අසල්වැසියෙකු විසින් කරන ලද හිංසාකාරී ක්‍රියාවක් විසඳා ගන්නු ලැබුවේ නීති මාර්ගයෙනි. නමුත් ඔහුගෙන් පරිගැනීමේ චේතනාවක් නොමැත. ඔහු විසින් කරන ලද ක්‍රියාව අපසිතවල තැන්පත්ව පවතින අතර ඔහු කෙරෙහි ප්‍රසාදයක්ද නොමැත. මෙම සිතුවිල්ල සසර ගමනට උදව් වෙනවා නේද? ඉන් මිදෙන්නේ කෙසේද යන්න පහදා දෙන්න. ඔය ඉතින් මේ බඳු ක්‍රියාවකදී පුද්ගලයෙකුට රිදවන්න පරිගන්න යන්නේ නැතුව නීති පිළිසරණ ලැබලා විසඳ ගන්න එක තමයි කරන්න ඕන. එතනින් එහාට ඔහු හඳුනාගෙන ජීවත් වෙන්න ඕන නරනහම ඔහුගෙන් පරිගන්න ඕනකමකුත් නැහැ. හඳුනාගෙන ජීවත් වෙන්නත් ඕන. නමුත් ප්‍රසාදයක් නොමැත කියන එකේ කියන්නේ අප්‍රසාදයේ තියනවා කියලා ගන්න ඕනෙත් නැහැ. අප්‍රසාදයක් නොමැත කිව්වම වැඩියෙන් හොඳයි. ඒක නීත්‍යානුකූල පියවර ගත්ත දැන් අවසానයි. දැන් එහෙනම් ඒක අතීතයට ගත වුණ දෙයක් සිදුවීමක්. දැන් මතක් වෙනකොට සිතුවිල්ලක් විතරයි. එහෙනම් ඒ සිතුවිල්ලක් වශයෙන් කල්පනා කරලා බලලා ඒක තියෙන බර අයින් කරලා දාන්න. බරක් වශයෙන් ගන්න එපා. මතකේ නෙමෙයි අමතක කරන්න ඕන තියෙන බර. පශ්චාත්තාපේ. ඒක දැන් නීත්‍යානුකූලව විසඳාගත්ත වෙයින් පශ්චාත්තාපයටපත් වෙන්න දෙයක් නැහැ. ඒක නැවත මතක් වෙන වෙලාවට ඒ ඔස්සේ නොසිතා පුද්ගලයා අතේ දුරින් තවාගෙන මේ සිද්ධිය 10-12 වතාවක් හිතට එන වෙලාවට ඒ ඔස්සේ යන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්න. එතකොට ඒ අතහැරී යන්නේ වදයක් දෙන ආකාරයට ආපහු මතකෙට නොවන ආකාරයෙන්. ඒක තමයි වෙන්න ඕන දේ. සමහර කටේ කිසිඳු කෙනෙක් දවස්වල මගේ සමහර දේවල් අදත් මට මතක් වෙනවා. මතක් වුණාම සතුටින් කියනවා නැත්නම් ඒක මතක් කරනවරුනහම ඒක මට වදයක් වෙලා නැහැනේ. ඇතැම් විට ළමා කාලේ කරපු මෝඩකම් අද කියලා hina වෙන්න පුළුවන්. මගේ ඇසුරේ ඉන්න ස්වාමීන් වහන්සේලාට මම සමහර කතා කියලා hina වෙනවා පොඩි කාලේ කරපු දේවල්. සමහර විට මටම මගේ ගුරුවරු නැත්තම් ඥාතීන් මෝඩයක් කියපු ලවලුත් තියෙනවා. ඒ කාලේ ඒ කරන ක්‍රියාවල ලාමක බව නිසා වෙන්නේ නැති. එහෙම නැත්නම් ඒ වගේ ඒ සිද්ධි මතක් වුණාට වදයක් වෙන්නේ නැහැ අද. අන්න එහෙම මේක වදයක් නොවන තැනටපත් කරගන්න. ඒ වගේ ඔබට තියෙන ඔබ ඕන කෙනෙකුට තියෙන මේ බඳු දේවල් නැත්නම් අතීතං න අනුසෝචන්ති. ගත වුණ දෙයක් නීත්‍ය අනුකූල ක්‍රියාමාර්ගයක් ඔස්සේ. ආපහු දැන් මතක් කරලා
ශෝකයටපත් වෙන්න එපා. අනුසෝචಂತಿ. හරි ලස්සන පදයක් මේක. සෝචති ශෝක වෙනවා. සෝචಂತಿ ශෝක වෙති බහුවචන. අනුසෝචති නැවත නැවත ශෝක වෙති. න අනුසෝචති නැවත නැවත ශෝක නොවෙති. මතක් වෙන මොහොතක් පාසා. එහෙනම් ඒකේ විඳවන්න දෙයක් නැහැ කියලා සැහැල්ලුවෙන් හිතන්න පුරුදු වෙන්න. මේ වගේ දේවල් කරපු අය නිත්‍යානුකූලව විසඳගත්තා නම් එතනින් එහාට ඒක අවසන් කරලා දාන්න. මගේ සැමියාගේ ගිහි කල මිතුරෙක් දුර පන්සලක සසුන්ගතව සිටින අතර අපි මාස්පතා ස්වාමින් වහන්සේට දානය රැගෙන යනවා. එසේ කිව්වට ස්වාමින් වහන්සේ බොහෝ කැමැත්තෙන් අපට තේ බිස්කට් ආදීන් සංග්‍රහ කරනවා. ස්වාමින් වහන්සේ නමකගෙන් සංග්‍රහ ලැබීම මගේ සිතට විරුද්ධ නමුත් උන්වහන්සේ ඊට ආසාවෙන් කෙරේ නම් ගතනම් ප්‍රතික්ෂේප කළද සංග්‍රහ කරනවා. මේ අප සුදුසු දෙයි පහදා දෙන්න. ඉතින් කී සමාජයට විතරද අයිතිය තියෙන්නේ පැවිදියට සංග්‍රහ කරන්න. පැවිදිය ධර්ම දාණයෙන් තමයි සංග්‍රහ කරන්න ප්‍රතිඋපකාර කරන්න ඕන කියලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ තමන් වෙත ආපු අයට බණ කියන්නේ ඉස්සෙල්ලා ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවා නේද? දානි වළඳ පිටුරුවා තියනවද කියලා බඩගින්න මිනිස්සුන්ට. බඩගින්න නිවලා දුක්ගින්න නිවන්න ඕන කියලා. විහාරස්ථානයේ වැඩ කරනකොට මගේ මට හිතවත් බොහෝ දෙනා බොහොම කාලෙකින් ස්වාමීන් වහන්සේගෙන් දෙයක අභිවෙනය කියලා කියනවා. මොකද මේ රසර තේ හදන්න දක්ෂෙක් වම. උපක්‍රම පාවිච්චි කරන යම් ආකාරයක ඒ අයට හදා ගන්න බෑ. එතකොට ඒගොල්ලෝ වැඩ කරලා තේ ටිකක් වුණා. අපි කියමු ශ්‍රම දාන ටිකක් කරනවායි කියලා පන්සලේ. ගෙදරින් තේ හදාන ඇවිදලා වැඩ කරලා ඵලයල්ලා කියන්න කියලාද කියන්නේ. නෑ සංග්‍රහයක් කරන්න ඕන. සෝකමැත්තෙන් නමක් කරාම මොකද? ඒකෙන් මට ආපහු විපාක ලබන බලාපොරොත්තුවක් නැති වුණාට සතුටු වෙන්නේ නැද්ද ඒක කරලා? ඒ නිසා ඔබ කැමැත්තෙන් සංග්‍රහ කරන්න යනවා නම් ඔබට සංග්‍රහ කරන එක බාර ගන්න. විහාරස්ථානයේ පවතින දානේ වැළඳුවෙන් පස්සේ ඊට පස්සේ කරන්න තියෙන්නේ විසිකරණ එකද මිනිස්සෙකුට කන්න එකද සතෙකුට කන්න දෙන එකද? ප්‍රයෝජනවත් විදිහට යොදන්න තියෙන්නේ. 12න් පස්සේ ආවොත් එහෙම පන්සලට කවුරුවත් මම අහන්නේ කාලා දාවේ කියලා. මොකද ඒක නිකම් මහක දානවට වඩා කාට හරි කුසගින්නට පාවිච්චි කරන එක වඩාත් යහපත් නිසා. ඒ නිසා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබට එතෙන්ද ගිහින් ආපහු වෙනකම් බඩගින්න ඉන්න බෑනේ. ඒ නිසා ඔබටත් සංග්‍රහයක් ලැබෙන්න වෙනවා. ඒක කැමැත්තෙන් බාර ගන්නවා වරුණාම ඒක පූජ්‍ය පක්ෂයෙන් ලැබෙන සංග්‍රහයක් කියලා ඔබට මදිකමක් හරි පව් සිද්ධ වෙන හරි වැඩක් නෙවෙයි. උන්වහන්සේලාත් ඒක කැමැත්තෙන් කරනවා ඇති. ඔබටත් ඒක කුසගින්නේ නොඉන්න අවශ්‍ය සුදුසු දෙයක්. ඒ නිසා ඒකේ මම දකින්නේ වරදක් තියෙනවා කියලා. මමත් ඒ දේවල් කරනවා. අර අපේ අත්තලා මුත්තලාගේ අම්මලාගේ තාත්තලාගේ කාලේ අදහසක් තිබුණා. පන්සලේ දේවල් කන්න හොඳ නැහැ පෙරේත වෙනවා කියලා. ඒ ඉතින් ස්වාමින් වහන්සේලාගේ දාන ටික නැත්තම් උන්වහන්සේලාට තියෙන දේවල් කල් තියා වෙලා කෑවොත් හොර කැහුරා කෑවොත් එහෙම. එහෙමයි තේරුම් ගන්න ඕන. එහෙම නැතුව පරිත්‍යාග කරන දෙයක් සංග්‍රහ කරන දෙයක් කොහොත් වැරදි කියලා තියනවාද? එනිසා ඒක බරපතල ප්‍රශ්නයක් වශයෙන් ඒ අය විතරක් නෙමෙයි ඔබ වුණත් කල්පනා කරන්න. සෑම දෙයක්ම කර්මක්ෂය කිරීමේ කර්මයට අනුව ආස්වාදයෙන් උපාදානය නොකරන නමුත් දරුවන්ගේ ඉගෙනීම පිළිබඳ එසේ කළ නොහැක. මේට කුමක් කළ යුතුද? උත්තාවත්තු මනුස්සානම්
බ්‍රහ්මාති බිත්තේ බික්ඛවේ මාතා පිතුන්නම් ඒතං අදි වචනං. මේ බුදුන් වහන්සේගේ දූ දරුවන් සහ මව්පියන් පිළිබඳ වචනවල දෙපැත්ත. මනුස්සයින්ට වස්තුවක් කියලා කියනවා දරුවෝ. මව්පියන්ට පූර්වාචාර්ය පුරු දේවතා බුද්ධ බුදුන් වගේ කියන එක වචනයක්. මේ සුන්දර සම්බන්ධතා පරුදු කර ගන්න ඕන නෑ. මට පහර ගන්න ඕන නෑ. දරුවන් සම්බන්ධයෙන් ලෙන්ගත්කම උද්‍යෝගයේ සෙනෙහස තියෙන්න වෙනවා. සෙනෙහස වෙනයි, ලෝභය වෙනයි. මේ කතා කරන මට්ටමේදී. ඒ නිසා දරුවන් සම්බන්ධයෙන් ඕනෑකමක් උද්‍යෝගයක් ලෙන්ගත්කමක් තියෙන්න ඕන. දරු සෙනෙහස. ඒක නරකක් කියලාද කියන්නේ? ඒක තමයි ආදරය කියලා කියන්නේ. ඊට එහා ගිය හැඟීමක් අපි කතා කරන ලෝභ දේශ මොහ කියලා කියන්නේ. ඒ නිසා දරුවන්ගේ ඉගෙනීම සම්බන්ධයෙන් උද්‍යෝගිමත් කරන්න ඕන. උන් කිලිලල් බවට වැඩි වෙනවා නම් තරවටු කරන්නත් ඕන. තරවටු කරනවා කියන්නේ තරහෙන් ගහනවා පහර දෙනවා කියන එක නෙවෙයි. සැර නොවි සැර වෙන එක. ඇතුළතින් සැර නොවි පිටතින් සැර වෙන එක. ඒක වරදක් නැහැ. එහෙම වෙන්න වෙනවා. මොකද තරවට නොකරන ළමයාත් නොකර හදන ළමයාත් හැඳි ගන්න නැතුව හදන හොද්දක් දෙකම වැඩක් නැහැ කියලා කියන්නේ ඕකනේ. ඔවුන් මෙහෙවා ගන්නට උන්ට මම ඔය ටික ප්‍රදවසකත් කිව්වා ඔක. මව්පිය දෙදෙනා එක්කෙනෙක් ආදරය කරනකොට අනිත් එක්කෙනා ඇතුළතින් ආදරය කරමින් ටිකක් සැරට ඉන්න ඕනේ කියලා. අර ජාතක පොතේ කතාවක් තියෙන්නේ. තාපසියෙකුගෙන් බණ අහලා අහිංසාවාදී වෙන්න වෙච්ච නායක පිළිබඳ. ඔහු අහිංසාවාදී බව දැනගෙන මිනිස් කාන්තාව දර එකතු කරලා ගැට ගහගෙන ගෙදර ගියයි කියලා කියනවා. ආපහු ඇවිදින් පැමිණිලි කරයි කියලා කියනවනේ නාගයා. අහිංසාවාදී වෙන්න ගිහින් මෙන්න මෙහෙම වදයකටපත් වෙන්න දුන්නයි කියලා. එතකොට තාපසයා දීපු උත්තරේ කියන්නේ දෂ්ට කරන්න එපා කිව්වරෝ නම් පෙනේ පුප්පන්න එපා කිව්වේ නෑ කියලානේ. අන්න ඒ වගේ පෙනේ පිප්පුවා නම් එකමටවත් දරට බැඳගෙන යන්නේ නෑ කියලා තියෙනවා. ඒ නිකමට පෙනේ පුප්පනවා කියන එකේ තේරුමත් අර මව්පියන්ගේ දරුවන් හදා ගන්නට අවශ්‍ය සැරවැර. ඒක රාගයේ, ද්වේෂයේ, මෝහයේ පලි ගැනීම නෙමෙයි. ඒ නිසා ඒ தත්ත්වය තේරුම් ගන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ලොකු තියෙන ලෝභ දේශ මොහ කාරණා හදා ගන්න බලනවලුනහම මේවා ඉබේ පස්සේ හැතැරෙයි. මොක කරදරයක් කරගන්න එපා. සමාජයේ ලිංගතුකමක තියෙන්න වෙනවා. ඔය ආශාර අධිකාරන්තුමාගේ උදාහරණයක් ගන්නම් මට. ඔය 75 ඉඳලා මතක තියෙන දේවල් තියෙනවානේ. දැන් නම් එන්ජින් වලට පාවිච්චි කරන්නේ ලිහිස්ට නැත්තම් ඔයිල් කියන එකනේ. එන්ජින් පාවිච්චි වෙච්ච වාහන. ඉස්සර පාවිච්චි වුණේ බර කරත්ත. බර කරත්ත වල රෝද දෙක එන්ජින් එකක් නැහැ. නමුත් ඒවත් ගැටීම තියෙනවා. මේ ඝර්ෂණය අවම කරගන්න ඒකට දාලා තියෙන තෙල් නැත්තම් ග්‍රීස් වගේ දෙයක්. ඒකට පාවිච්චි කරන්නේ පාලියන් සංස්කෘතියෙන් ස්නේහක කියලා. ස්නේහ කියන එකේ තේරුම ගැටීම්වම කරනවා කියන එකනේ. කරත් යනකොට ඩඩක් ගාලා සද්ද යනකොට ගෙවීම අඩු වෙන්නේ අර ලිස්සන ස්වභාවය තියෙන නිසා. අන්න ඒ වගේ ගැටීම් අඩු වෙන්න සෙනෙහස කියන එක වාහනේට වුණා වගේ මිනිස්සුන්ගේ හදවත් වලටත් තියෙන්න වෙනවා. කවුද සෙනෙහස මරා දාන්න කියලා කවුරුත් එහෙම කියන්නේ නැහැ. මේවා සම්බන්ධයෙන් ටිකක් තේරුම් අරන් ගැඹුරින් හිතන්න. මානසික අවශ්‍යතාවයන්, මානසික ක්‍රියාකලාපයන් ලෝකෙන් තුරන් කරලා ජීවත් වෙන්න බෑ. මම තවත් උදාහරණයක් අධිකාරන්තමාගෙන්ම ගන්නම්. එතුමන්ට උපහාර පිණිස, ගෞරව පිණිස මොකද වඩත් නම කියන්නේ නැතුව කියන්න බැරිය මට. ඉස්කෝලේ ගිහින් තියනවා නම් සෝඩියම් ක්ලෝරයිඩ් දන්නවා. ඉස්කෝලේ ගිහින් නැත්නම් විද්‍යාශාන් කරලා නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් දන්නේ නැහැ, ලුණු දන්නේ. ලුණු කියන්නේ කැටේද සුදු පාටද? ලුණු රහ නැති වුණොත් ලුණු ඉතුරු වෙයිද? ලුණු කියන්නේ කැටේ හරි ස්පටික හරි සුදු පාට හරි නෙමෙයි රස. රස නැත්තම් ලුණු කියලා දෙයක් නැහැ. මිනිස්කම් නැත්තම් මිනිසා කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මිනිස්කම් මරන්න බුදුහාමුදුරුවෝ කවදාවත් ධර්ම දේශනා කරන්නේ නැහැ. මිනිස්කම් තවදුරටත් ඉස්සරහට එන්න ඕන. සෝත ධනුක සූත්‍රය පහදා දෙන්න.
මෙලොවදීම ධර්මය අනුගමනය කිරීම උත්සාහවත් වන පුද්ගලයා මාර්ගඵල නොලැබුවද දෙව්ලොව ගොස් අතරමං නොවි දහමට යොමු වන ආකාරයේ එහි සඳහන් වී කරුණාකර එම සූත්‍රයේ සැබෑ අරුත පහදා දෙන්න. ත්‍රිපිටකය ඔක්කොම ටික කියවගෙන යමින් මේ සමාජයේ එක එක පුද්ගලයාට අදාළ කරුණු කියන ධර්ම දේශනා සඳහා අපි හයිලයිට් නැත්නම් අන්ඩර්ලයින් කරලා තියෙනවා. මගේ පොත්වල අන්ඩර්ලයින් වෙච්ච නැති සූත්‍රයක් මේක. ඇයි? ඔබට අපට කිසිම අදාළත්වයක් නැහැ මේකේ. මේ මහාන වෙලා ඉඳලා සූත්‍ර පාඩම් කරගෙන ඉඳලා පරලෝසපත් වෙලා දෙවියන් අතර ඉපදුනහම ඉර්දියෙන් ගිය හාමුදුරණක් බණ කියනකොට ඒක මතක් වෙනවා කියලා තියෙන. නැත්නම් දෙවි කෙනෙක් මතක කරන මතක් වෙනවා කියලා තියෙන්නේ. ඒක මහාන වෙලත් නැහැ. එහෙනම් මහාන වෙලා දෙවියෝ වෙන අයට අදාළ කතාන්දරයක් තියෙන්නේ. ඒ වගේම මට කියනකොට මතක් වෙච්ච කාරණයක් තමයි එච්චර පාඩම් වෙලා ඉඳලා මේ 80න් කාලක් ක්‍රියා කිරීම වෙනවා කියලා. මේකේ ගැඹුරම දකින්නේ එහෙම නෙවෙයි. මේ සුත්ත ගෙය්‍ය කියලා කතා කරන කාරණා ටික නවාංග ශාස්ත්‍ර ශාසනය කියලා කියන්නේ. අදටත් ස්වාමීන් වහන්සේලා නැත්තම් උපාසක පිරිස් රැයට පන්සලේ හිටියොත් එහෙම සිල් සමාදන් පිරිත් කියනවා. වන්දනා කරලා පිරිත් කියනවා. එතකොට ඒක මේ සතර කමටහන් කියනවා කියලාත් කියනවා. මම දකින්නේ මේක මේ කියන්න ඕන එකක් කියන එක වැරදි කියන්නේ මම හදන්නේ. මේකේ වැඩක් වෙන්නේ මේක තේරුම් ගත්තේ නැතුව කියාන යන එක නෙවෙයි. අරුත් පිරික්සන්න ඕන. ඒ කියවන එක අරුත් පිරික්සීම තුලින් කියවන්න පුළුවන් නම් ඒක තුලත් ගැඹුරු පාරක් තියෙනවා. ඒක නැතුව නිකන් කියවන්න ගත්තාම අවශ්‍ය වැඩි වෙන්නේ නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. ඔබ අතර ඉන්න අයටත් මේ තේරුම් ගන්න බැරි සහ ධර්ම කරුණක් ගැඹුරින් නැති සූත්‍ර ගැන හොරාල්ලන්න යන්න එපා. 18000ක් සූත්‍ර දේශනා කළේ ඔක්කොම අපට ඕන නිසා නෙමෙයි. අවුරුදු 45ක් වැඩ සිටින නිසා. මාට හිතෙන්නේ මෙහෙමයි. මේ සමාජයට වඩා සූත්‍ර 200ක් විතර තිබුණා නම් අනිත් ඔක්කොම නොතිබුණාට කමක් නැහැ. ඒක තුලත් ධර්මයේ තියෙනවායි කියලාද? ඔබට මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න අදාළ කරුණු තිබෙන සූත්‍ර දේශනා කීපයකින් තේරුම් අරන් ඒ වැඩේ පටන් ගන්න. මේ සූත්‍ර දේශනාවල තියෙනවා රූපාවචර අරූපාවචර ධානය සම්බන්ධයෙන් උපදවාගත් අය සම්බන්ධයෙන් දේශනා වුණ තරම් 10000 ගණනක්. අපි කවදාවත් කියන්නේ නැත්තේ ඇයි? ඔබට හෝ මට අදාළ නැහැ. එන අදාළ සූත්‍රයක් තෝරගන්න බලන්න. අදාළ නැතිව තිබුණාව අපටවත් අර්ථ විවරණය කරන්න බැරිව තව තියෙනවා ඔකේ වුණ තරම්. මොකද ඒ අයට දේශනා කරපු න්‍යායාලනේ ඔය තියෙන්නේ. අපට අදාළ න්‍යාය තෝරාගෙන ඒ අනුගමනය කිරීම සඳහා පාරක් තෝරාගන්න වැරුණාම තෝරාගන්න බැරි සහ අවශ්‍ය නැති සූත්‍ර ගැන පොරාලන එකේ තේරුමක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද ජීවිත කාලෙමත් පොරාලල නෙවි ඉවර වෙන්නේ නැහැ. පංචස්කන්ධයට වර්තමාන මොහොතේ එන අරමුණු උපාදානය නොකිරීමෙන් සංඛාර ඇති නොවේ. අபிසංඛාර ඇති නොවේ. සංඛාර නෙමෙයි. මෙය අරමුණු වෙන සෑම විටම කිරීමෙන් සංඛාර රැස් නොවි නිවනටපත් වේ. මේ කිරීමට හොඳ අවබෝධයක් තිබිය යුතු අතර කළ යුතු එකම දේ මේ බව වැටහි. එවන පංච උපාදානස්කන්ධයේ ක්‍රියාව හොඳින් දන්නේ නම් සහ ඒ ක්‍රියාත්මක කරන්නේ නම් සෝවාන් සිට අරිහත් දක්වා ගමන කළ හැකිය. මා තේරුම් ගත් ආකාරයේ වැරදි නම් මේ පහදා දෙන්න. මේ අදහසක් නේ පැහැදිලි කරලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධයේ ක්‍රියාව හොඳින් තේරුම් ගන්නේ නම් සහ ඒ ක්‍රියාත්මක කරන්නේ නම් කියන එකේ ඒ ක්‍රියාත්මක කරන්නේ නම් කියන එකේ පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක කරන්නේ නම් නෙමෙයි.
උපාදානයේ නොවි අවසන් වීමේ ක්‍රියාව කරන්නේ නම් එහෙනම් ඔබ තේරුම් ගත්ත ආකාරය වැරදි නෑ හරි. ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ නැත්නම් අරමුණක් තුළ නැත්නම් පංච උපාදානස්කන්ධයක් වෙන ආකාරය පිළිබඳව අනාගත සසර හැදෙන ආකාරය පිළිබඳව පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව නම් වූ මේ සිද්ධිය ජීවිත තුනක් තුළ දකින්න නැතුව ජීවිතය තුළ දකින්න නැතුව අරමුණක් තුළ දකින්න ඕක තමයි කරමින් හිටියේ. අනුසෝතගාමී පමාද විහාරයේ සතර හදනවා. භව උපාදානය තුළ පින උපාදානය තුළ ධානය ලබන්නා ධාන උපාදානය තුළ මේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව නම් වූ ක්‍රියාවලිය කරමින් ඉන්නවා. ඒක තමයි පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් මේක නොකරන එක තමයි භාවනාව කියන්නේ. මාර්ගය කියලා කියන්නේ. මේක කරන එක කර්ම මාර්ගයේ ඵල පාප කර්ම විපාක පුණ්‍ය කර්ම විපාක ධාන කර්ම විපාක කර්ම විපාක. මේක නොකරන එක ධර්ම මාර්ගයේ ගියාම මාර්ගඵල. කර්මඵල නෙමෙයි මාර්ගයේ ඵල. හරි ලස්සනයි තේරුම් ගන්න පුළුවන් නම්. අසවච්චා වේදනා වේදනාපච්චා තණ්හා තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ නිබ්බානං. භව නිරෝධෝ නිබ්බානං ජීවිත අවසානයේ නිබ්බාන නෙමෙයි එතනම භව නිරෝධ වෙන මොහොතක් පාසා ඒක තමයි ඵලය. මාර්ගයේ භව නිරෝධය නම් ඵලය. ඒ නිසා මේ පැහැදිලි කිරීම අර සමහර වචන මම පොඩ්ඩක් සකස් කළේ අபிසංකාර වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේටත් බුද්ධත්වයට පත් වුණාන් පස්සේ කාය වචී මනෝ සංකාර තුන තිබුණානේ. ඒවා අபிසංකාර වෙන්න බෑනේ. කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ කාය වචී මනෝ සංකාර වෙනයි පෘථග්ජන පුද්ගලයාගේ කාය වචී මනෝ සංකාර වෙනයි. ඒව තුල අபிසංකාරයක් තියෙන්න පුළුවන්. මීට පල්ලෙන් තියෙන ප්‍රශ්නයක මේ සම්බන්ධයෙන් කරුණු තිබෙනවා. ඒ නිසා අපි ඒක පැහැදිලි කරමු ඉදිරියට. ඔබ තේරුම් ගත්ත ආකාරය වැරදි නැහැ හරි. මම පොඩි සංශෝධනයක් කළා ඒක අරමුණු තුළ දකින්න ඕන ආකාරය. පමාද විහාරී අපමාද විහාරී. කොතනින් කරකිලා ඇවිදින් හරි ඔය අපමාද විහාරී වෙන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන ප්‍රායෝගික වෙන්න පටන් ගන්න ඕන. ඒක තමයි මාර්ගය. හොඳට තේරුම් ගන්න. ඒ තමයි මාර්ගය ගත්ත ගමන් ඵල හම්බ වෙනවා මාර්ගඵල. මාර්ගඵල කියන්නේ එකක් එහෙම නෙමෙයි. ඔය අපේ මාර්ගඵලයක් බලාපොරොත්තු වෙන භාවනා කරනවා කියලා කියන්නේ අපේ අය. කිසිම තේරුමක් නැහැ ඒ වචනේ. මාර්ගඵලයක් කියලා එකක් නෙමෙයි තියෙන්නේ. කර්ම මාර්ගයේ ඵලයේ විපාක. එතකොට ඒක කර්මඵල. ධර්ම මාර්ගයේ ගත්තාම මාර්ගයේ අවසානයේ ඵලය. මාර්ගඵල නෙමෙයි මාර්ගයේ ගන්න ඕන මාර්ගයේ අවසානයේ ඵලය. මාර්ගඵලලාභී වෙනවා කියන එක ඊට පස්සේ මේ නිරෝධය දකිනකොට මාර්ගය ගන්නකොට ඵලලාභීත්වය පළල් වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් ප්‍රත්‍යක්ෂ වෙනවා. නිවීමනේ ඵලය කියන්නේ. වෙන මොනවද? හරිම සුන්දරයි තේරුම් ගන්නකොට. ගැඹුරුම තැන මේ කියන්නේ අපි. එතෙන්ද එන්න තරම් ධර්ම දේශනාවන් ගණනාවක් ශ්‍රවණය කරලා ඔබේ දැක්ම පුළුල් කරගන්න. වර්තමානයේ තුල ඇස තුල නාසය තුල කය තුල දිව තුල අරමුණ තුල මේ ක්‍රියාවලිය පටිසෝතගාමීත්වයයි. මාහට අවබෝධ වී තිබෙන්නේ රූපේ යනු මනෝමය සිතුවිල්ලක් මිස භෞතික ශරීරය නොවන බවයි. මම සෑම විටම මා ලෙස හැඳින්වුවත් එයද මෙම භෞතික කය නොව හටගෙන නැසෙන සිතුවිල්ලක් බව මම තේරුම්ගෙන සිටිමි. එහෙත් ඇයි බොහෝ විට විවිධ ස්වාමින් වහන්සේලා පවා රූපේ යනු භෞතික කයේ ඇතිවීම නැතිවීම ලෙස පෙන්වා දෙනුයේ. මා වැරදි නම් මේ පහදා දෙන්න. අපට ටිකක් මේක තේරුම් ගන්න අමාරුයි. මොකද අපට සීන ලෝකේ පේනකොට මනෝමය එකක් වුණාට දැන් කයක් තියෙන නිසා කයක් තියෙනවා කියලා පේනවා. කය තියෙන බව තේරෙන්නේ සිතුවිල්ලට බව දන්නේ නැහනේ.
දැන් ඕපපාතික ප්‍රතිසන්දි කියලා කියන්නේ පටවි ආපද වලින් හැදිච්ච කයක් නෙවෙයිනේ. එතකොට ඒගොල්ලොන්ටත් එතකොට පංච උපාදානස්කන්ධයක් තියෙනවා ඒකෙත් රූප තියෙනවා. ඒ නිසා ඒ රූප කියලා කතා කරන්නේ ඒ අරමුණේ තියෙන ස්වභාවයටනේ. ද්‍රව්‍ය වලට නෙමෙයි. නමුත් ත්‍රිපිටකය තුලම සිංහල පරිවර්තනයේදී මේ කය විග්‍රහ කිරීමේදී සඳහන් කරනවානේ සතර මහා භූතයන්ගෙන් කය හැදලා තියෙනවා කියලා. ඒ සතර මහා භූතයන්ගෙන් හැදෙන්නේ මේ කය. පංචස්කන්ධේ රූප අරමුණ නෙමෙයි. තවත් විදිහක් තියෙනවා තේරුම් ගත්තේ නැති. බාහිර ලෝකේ තියෙන දේවල් බලන්න. ඒකට වර්ණ ගන්ධ රස ඕජා කියවට හැම දෙයක්ම මේ ගොඩ ගැහිලා තියෙන දේවල් සතර මහා භූත. රූපයත් එහෙමයි, ශබ්දයත් එහෙමයි, ගන්ධයත් එහෙමයි, රසයත් එහෙමයි. චත්තාරෝ මහා භූත පච්චය. පච්චය කියන්නේ ඒවා හේතු ප්‍රත්‍ය වෙනවා කියන එක. ඒවා කියන එක නෙමෙයි. ඉදිරියෙන් තියෙන සතර මහා භූත ප්‍රත්‍ය වුණාම ඇහැට කනට නාසය දිවට කයට ඇසේ කනේ නාසය දිවේ පහළ වෙන එක රූපක්ඛන්ධ. රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. එහෙම තේරුම් ගන්න බැරි වෙලානේ තියෙන්නේ. සතර මහා භූතයන්ගෙන් රූපස්කන්ධය හැදෙනවා කියලා නෙමෙයි. ඇස තුන කල තුල නාසය තුල ඔබට ස්කන්ධ පංචකය පහළ කරගන්න අවශ්‍ය රූපස්කන්ධය හැදෙනවායි කියන. ඒක රූප නෙමෙයි නාම. ඉතින් මේක අවුරුදු 25ක් 30ක් 20ක් 25ක් තිස්සේ කල්පනා කරලා තේරුම් ගන්න නැතුව පොතෙන් පාඩම් කරගත්ත ගමන් එතන හිටියාම තව කාටවත් සවන් දෙන්නේ නැත්නම් ඒකම කියා ඉන්නවා. මට මතකයි 1981 විතර මම බණක් කියනවා. එදා මම බණ කිව්වේ ඔය ලෝකේ කතා කරන එක තමයි. වතු පිටි ඉඩ කඩන් ගෙවල් දරවල් ඇති වෙන එක තමයි අනිත්‍ය. මල් පරවෙන එක තමයි අනිත්‍ය. එදා මම හිටපු තැනනේ. අවුරුදු 40කට පස්සේ කොහෙද මම ඉන්නේ? ඒ හොයාන ආපු නිසානේ. මේ පිළිබඳ ධර්මදේශනයක් ඔබට අහන්න හම්බ වෙනවා. ප්‍රඥා නාලිකාවේ 19 වෙනිදා මට මතක හැටියට. විමුක්තායතන සූත්‍රයේ අංක 2 යටතේ ඒක මට අදාළ දෙයක් නෙමෙයි සූත්‍රයේ සඳහන් කරුණක්. නමුත් ඒකේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඕ රහතන් වහන්සේ කෙනෙක් බණ කියන්නේ නැති වුණත් ඇසූ දේ විමසිල්ලෙන් විග්‍රහ කිරීමේදී ආපහු අදාළ තැනට එන්න පුළුවන් කියන එක. අත්තපටි සංවේදී ධම්මපටි සංවේදී කියන එක කොතරින් හරි එතෙන් එන්න ඕන කියන එක මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තිබෙනවා. අන්න ඒකට එන්න ඕන. එහෙම නැතුව කටපාඩමින් කියන්න පුළුවන්. බැලුවම ඇත්ත වගේ පේනවා. ඔය විඥානය කියන එකට ඕන දෙයක් ඇත්ත වගේනේ පේන්නේ. ඒ නිසා දැන් අර මල්පර වෙන එක බලපුවම අනිත්‍ය. නමුත් ඒක මල්පර වෙන එක අනිත්‍ය නෙමෙයි අනියත බව. ජීවිතේ අනියත බව ඒ අනියත බව වෙනයි බුදුරජාණන් වහන්සේ වදාළ සංඛාරයන්ගේ අනිත්‍ය. ඒක සංඛාර තුළ තියෙන දෙයක්. ඒ නිසා මේ පැහැදිලි කිරීම හරි ඇත්තටම. හැම දෙයක්ම එහෙම දකින්න පුළුවන් නම් එතකොට ද්‍රව්‍ය නෑනේ. පංචස්කන්ධයේ ද්‍රව්‍ය නැති නිසා තමයි අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්න පුළුවන්කමක් තියෙන පංච උපාදානස්කන්ධේ. ද්‍රව්‍ය නැති නිසා තමයි ඒක පුනර්චුති ප්‍රතිසන්දි පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ද්‍රව්‍යත් එක ගත්තාම කොහොම පැහැදිලි කරනවද දන්නේ නැහැ චුති ප්‍රතිසන්දි. ද්‍රව්‍යත් එක්ක අරන් කොහොම පැහැදිලි කරනවද දන්නේ නැහැ ඕපපාතික ප්‍රතිසන්දි කියන එක. අම්බපාලි වගේ ගහක් යට ඉපදුනා කියලා කියනවද දන්නේ නැහැ. ඒ විශ්වාස කරන්න කියලාද කියන්නේ එතකොට? අම ගහක් යට නිකම්ම ඉපදුනා කියලා. නෑ අර දැන් කරනවා වගේ කවුරු හරි ගිහින් දාලා යන්න ඇති. උදැනුත් ඔය පාලම් යට, බෝක්කු යට, ඇඳන් යට, බංකු යට, ඩස්බින් වල එහෙම ඉඳලා දරුවෝ හම්බ වෙන්නේ. ඒ උපාතික හම්බ වෙලා. නෑ බිහි කරලා කවුරු හරි දාලා ගිහින්. මේ මනුස්ස ලෝකේ නම් දරුවෙක් හැදෙන්න 9 මාසක් 9 මාසමාරක් අඩුවෙන් බිහුනොත් ඇරුණාම මව කුසක්ම ඕනේ. මවුසමක් නැත්නම් බීකර එකක් මොකද්ද? ටෙස්ට් ටියුබ් එකක් තුලත් හදන්න පුළුවන් ඒක. ඒකට ඕපාතික කියන්නේ නැහැ. ඕපපාතික කියන්නේ පටවියාපෝ තේජෝ වලින් සකස් නොවන කියන එක. දැන් පටවියාපෝ දිනෝෙන් සකස් වෙනවා කියලා ඒව සක්කාය නැහැ කියලා බුදුන් වහන්සේ වදාරනවාද නැහැ? දෙවියන් තුලත් සක්කාය තියෙනවා, බබලුවත් සක්කාය තියෙනවා කියන්නේ තේරුම් පංචපදානස්කන්ධය තියෙනවා. එහෙනම් ඒකේ රූප මොකද්ද කියලා? ඔබ තේරුම් ගන්න අහන්න නැති අය ගැන කරන්න දෙයක් නැහැ. ඔබ තේරුම් ගත්තාම ඔබට මේ මාර්ගය ගන්න පුළුවන් වෙයි.
අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ දේශනාස අදවන විට මාද ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙමි. මා නිරතුරුවම සිත දෙස බලන්නට පුරුදු වී සිටිමි. එහිදී දේශයක් ආවිට බොහෝ ඉක්මනින් එය දැනගැනීමෙන් නැති වී යයි. එනම් දේශයක් ආබව කියන සිතුවිල්ලෙන් නොව. සිත ඉක්මනින්ම එය දේශයක් බව ඒ දැනගැනීමෙන්ම දේශය සහිත සිතුවිල්ල බොඳ වී යයි. ඒද ස්වාමින් වහන්සේ නිවැරදි නිරෝධය පහදා දෙන්න. දේශයක් ආවා කියලා හිතුවොත් එහෙම ඒ සිතුවිල්ලට ඉඩ දීලා අරක නැති වෙලා යනවා. දැක්ක කියලා හිතුවොත් එහෙම දැක්ක කියන සිතුවිල්ලට ඉඩ දීලා අරක නැති වෙලා යනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සමාජයේ කලකට පෙර භාවිතා කරමින් හිටියේ. නමුත් මේ ඇත්තට මේක නෙමෙයි. ආවා ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැත්නම් අනාගතයට තැබීමේ ආදීනව දන්නවා නම් ආස්වාදයේ ආදීනව කියන්නේ ඒකනේ. එහෙනම් නිස්සරණයනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්නන්නේ මීට වඩා උපේක්ෂාව ප්‍රණීතයි මෙහෙරි කියලා. මේක අතහරින්න උපේක්ෂාවට යන්න. වහා සංසිඳවන්න කියන්නේ. එතකොට මොකක් කරන්න යාමෙන් නෙමෙයි නොකිරීම තුල බොඳ වෙලා යනවා. රියැක්ෂන් කියලා කතා කරන අනාගත ප්‍රතික්‍රියාවට ක්‍රියාවක් දක්වන්න හිතන්නේ නැත්නම් විතක් ਵਿਚාර කරන්නේ නැත්නම් ගණන් ගන්න එපා කියන වචනේ තේරුම ඕක තමයි. ඒක සිතේ හටගත්ත දේ හටගත්ත එක නැති වෙන එක නම් අපි පවත්න්නේ නැත්නම් පවත්න්නේ නැති එක නැති වෙලා යනවා. ඒක තමයි වෙන්න ඕන කාරණාව. ද්වේෂයක් ආවා දැක්ක කියන්නේ නැතුව ද්වේෂය මත ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැත්නම් එයාට යන්න වෙනවා. මොකද එයාට ආහාර හම්බ වෙන්නේ නැහැ. ද්වේෂයට ආහාර හම්බ වෙන්නේ නැහැ. ද්වේෂයට ආහාර තමයි ගහ ගන්න, බන ගන්න, කපා ගන්න, කොටා ගන්න එකට කරන්න යන්නේ. ඒකාන් ද්වේෂයට අපි ආහාර දෙනවා. ඒ ආහාර නැබෙනකොට ආහාර නැතුවම ඕන සතෙක් මැරෙනවනේ නේ. තේරුණාද? ආහාර කියන එකේ තේරුම පැවැත්මට අවශ්‍ය දේවල් කියන එක. දැන් ඔබට කයක් තියෙන නිසා කටින් ගන්න ආහාර ගන්නවා. ඒ කය පැවැත්මට නේ. නමුත් ඝන කයක් නැතුවම මේ සත්ත්වයේ සංසාරේ ඔවුන්ට මොකක්ද ආහාර? අපාගත සත්‍යයේ ආහාරය පාපය. දෙවියන්ගේ ආහාරය පින. බ්‍රහ්මීන්ගේ ආහාරය ධානය. ඒ කටින් ගන්න જાතියන්ද? ඒ ආහාර පදයේ තේරුම පැවැත්මට අවශ්‍ය සාධක කියන එක. එහෙමයි බුදුසමයේ ආහාර පදේ විග්‍රහ වෙන්නේ. අපි සිංහලෙන් පාලියෙන් ආහාර කියන පදේ සිංහලට අරගෙන කනවල දේවල් කියලා ඉගෙන ගත්තට එතන ඉන්න එපා. එහෙනම් ද්වේෂයට ආහාර දෙන්නේ නැත්නම් ද්වේෂය නැති වෙන්න ඕන. නමුත් අපි පුරුදුනේ මමත්වෙන් බාර අරගෙන මට උනේ මදිකමක් කුංචිකමක් මේකට නිකන් ඉන්න හොඳ නැහැ රියැක්ෂන් එකක් ගන්න ඕන පොලිසිය යන්න ඕන පැමිණිලි කරන්න ඕන දේශපාලන ලජ්ජයට කියලා පලි ගන්න ඕන එහෙම නැත්නම් පලි ගහන්න ඕන පෙස්සමක් ගහලා මාරු කරන්න ඒ ඔක්කොම රියැක්ෂන් අවේරේච සම්මන්ති නොකිරීමෙන් සංසිඳ ඒක තමයි මේ කතා කරන ප්‍රශ්නේ පෙන්දහැලි කාරණාව ඒක තමයි වෙන්න ඕන කාරණාව වහා ඉක්මනින් සංසිඳවා ගන්න ඕන පවත්තන්නට මේ පෙන්වන්නේ. ඒ අර සාන්ත ප්‍රණීත උපේක්ෂාව නැත්තම් ඒක ප්‍රණීත බව දන්න නිසා එතෙන්ටපත් වෙන එකයි හොඳ මේකේ දැවෙන එක නෙවෙයි කියලා දන්න කෙනා. අතහරලා දානවායි කියලා කියන්නේ. ඔව් ඒ නිසා හරි මේ කරුණ පැහැදිලි කිරීම හරි කියලා මම කියන්නම් තුමන්ලගේ. හිතට ඒ වෙලාවට එන අරමුණු දෙස නිතර බැලීමට උත්සාහ කරමි. මේවට පහදා දෙන්න. දේශ සිතුවිල්ලක් පැමිණි විට එම සිතුවිල්ල දෙස බලා සිටීමේදී එය උත්සන්න වන ආකාරයේ සිතුවිල්ලක් පැමිණේ. ආකාරයේ සිතුවිලි පැමිණේ. එවිට සමහර විට දේශේ මම වේ. එවැනි විට සිතට එම දේශයේ සිතුවිල්ල උත්සන්න වන විතක්ක ਵਿਚාර පැමිණි විට කුමක් සිදු කළ යුතුද? ඒ කියන්නේ ඒක මේ මොහොතට අපි අරගෙන ඒක ඔස්සේ යන්න ඇරලා තියෙනවා. Tamande යින් සිදුනා වූ පාඩුව මදිකම ගැන සිතමින් ඒ පුද්ගලයාට එරෙහිව අපි සිතුවිලි සැලසුම් කරනවා. ඒ විතක්ක ਵਿਚාර වෙන්න දෙන එක තමයි උස්සන්න වෙන පාර කියලා කියන්නේ. ඒක අපිට සංසාරේ හුරු කරගත්ත පැත්ත. Tamanda සිදුනා වූ මදිකම පාඩුව නින්දාව මුල් කොටගෙන තමයි මේ ප්‍රතික්‍රියාවක් දක්වන්න කල්පනා කරන්නේ.
කුමක් සිදු කළ යුතුද? ඒක නොකළ යුතුයි. මේ කතා කරන ද්වේෂය මම වේ. ද්වේෂය මම වුණාම මමත්වයේ ක්‍රියාව තමයි ඊට පස්සේ අර විතක්ක ਵਿਚාර වෙනවයි කියලා කියන්නේ. ඒකට ඉඩ නොදිය යුතුයි. ඒකනේ සංසිඳවනවා කියලා කියන්නේ. උපන් ක්‍රෝධේ වහා සංසිඳවන්න කියන්නේ මොකද්ද? අර උපේක්ෂාවටපත් වෙන්න කියන එක ඊට ඉක්මනින්. නිසා පළවෙනි වතාවට බැරි වෙන්න පුළුවන්. විනාඩි 5ක් විතර කල්පනා කරලා තේරෙන්න පුළුවන් සමහර විට මම මේ කල්පනා කරගෙන ඉලා තියෙන නේද ඔස්සේ කියලා. අද 5 නම් හෙට 4යි. හෙට 4 නම් අනිද්දාට 3යි. එහෙම තමයි මේක ටික ළඟට ගන්න ඕන. ඒ බරපතල ප්‍රශ්නයක් නම් ඒකෙන් සිදුවන මදිකම නිසා, හින්දාව නිසා එහෙම ලේසියෙන් ඔබේ හිත දෙන්නේ නැහැ අතහරින්න. ඔය කියන්නේ මරුවත් හිත වදින්නේ නැහැ කියලා. මට ගහලා එන්න මෙයන් හිතනවා කියලා මේ අල්ලගෙන එනවා ගෝටියක් ගිහින් ගෙදර ආයෙ ගහලා එන්න මෙයන් හිත. ඒ මොකද අර පුරුද්ද. එහෙන් තමයි දිනන්න තමයි හදන්නේ. ඒ නිසා මේ ප්‍රතික්‍රියා දැක්වීම කියන වචනේ තමයි මේ පැහැදිලි කරන්නේ. ඉතින් ප්‍රතික්‍රියා දැක්වීම කියන එක කයට වචනට රොදි හිත ඇතුළත් යන්න පුළුවන්. කයට වචන දියොත් අනිත් අයට තේරෙන්නේ. අන්නේ ප්‍රතික්‍රියා දැක්වීමේ විතක්ක ਵਿਚාර ස්වභාවයට ඉක්මනින් ආයිබුවන් කියන්න පුරුදු වෙන්න. ඒක නොකල යුක්තක් කියන එක තේරුම් ගන්න. ඒකනේ මම කියන්නේ. එතකොට ද්වේෂේ මම හරිනේ කාරණේ හරි එතකොට. මම වුණාම තමයි විතක්ක ਵਿਚාර වෙමින් අර නොසන්සුන් බව වර්ධනය වෙන්නේ. අර මේ පෙන්වන්නේ බලා සිටීමේදී උත්සන්න වන ආකාරය. ඉතින් මේ උත්සන්න කරගන්න එක ළමා කාලේ ඉඳලා අපි කරලා නැතිනේ. hina වෙලා හිටියට ඕනේ පුද්ගලයෙකුට මේ සාමාන්‍ය හොඳ මිනිස්සෙකුට හොරපම් කරන්න නැති, මත්පැන් බොන්න නැති, පව් කරන්න නැති කෙනෙක් වුණාට මේ පුද්ගලයාට මේ වැඩිච්ච දේශය ඇඟ හිරිවැටෙන වෙවුලා යන තැන දක්වා එන්න පුළුවන් ඉස්සරහට. මොකද ඒක හැංගිලා තිබිලා අවශ්‍ය මොහොතක එනවා. නමුත් ඒක දැන් ආපහු සංසිඳවන්න ඕනේ පෙන්නන්නේ. අර පුරුද්දනේ අර එන්නේ. තේරුම් ගන්න ඉස්සර වෙලා ධර්මයේ තේරුම් ගන්න ඉස්සලා ප්‍රතික්‍රියා දක්වපු පුරුද්ද අර එන්නේ. දැන් ඒ පුරුද්දට ඉඩ දෙන දීලා හරියන්නේ නැහැ දැන්. සංසිඳුමේ පාරනේ යන්න ඕන. ඒ නිසා වැඩි වෙලා රැඳෙන්න දෙන්නේ නැතුව විතක්ක ਵਿਚාරය ඔස්සේ ඒ වැරදි පැත්තට උත්සන්න වෙන පැත්තට යන්නේ නැතුව සංසිඳන පැත්තට. ඒක තමයි අතහැරීම කියලා කියන්නේ. අම්මා හරි තාත්තා හරි ඉඩ කඩන් හරි අතහැරෙන හැර නෙමෙයි දේශය අතහැරීම. ප්‍රායෝගිකව කරන්න ඕන දේවල්. තම තමන්ට අදාළ තැන. මේකට නිශ්චිත තැනක් පෙන්වන්න බෑ. මට අදාළ ශේෂ්ත්‍රය තමයි මගේ ළඟ තියෙන දේශ මූලයේ තියෙන නම් මතුවෙන්නේ. ඔබට අදාළ ශේෂ්ත්‍රවල තමයි ඔබට තියෙන මේ මූලයේ මතුවෙන්නේ. උදාහරණයක් වශයෙන් ගුරුවරයෙකුට නම් දරුවෝ කීකරු නොවන විට. මව්පියන්ට නම් දරුවෝ කීකරු නොවන විට. ආයතනික ප්‍රධානියාට නම් සේවකයෝ හරියට වැඩ කරන්නේ නැති විට. අන්න ඒ වගේ කොන්දස්තර මහත්තයට නම් මගින් හරියට බස් අත තුල වැඩ කරන්නේ නැතුවම. ඒ කාරණා තියෙනවානේ. රියදුරු මහත්තයාට නම් පාරේ යන අනිකුත් ඩ්‍රයිවර්ලා සහ මගින් නිත්‍යානුකූලව වැඩ කරන්නේ නැතුවම. මේ තමන් ළඟ තියෙන දේශ මූලයේ මතුවෙන අවස්ථාව තේරුම් ගන්න. තේරුම් අරගෙන කල්ැතුව තේරුම් අරන් ඉන්නකොට මේ මායя එන බව තේරෙනකොට මායයට ඉඩ නොදෙන්නට ඔන්න උත්සාහයේ වීරිය වඩන්න ඕනකම තියෙන්නේ ඒකයි සංසිතවත්. තේරුණානේ? හැම දිනාටම තේරෙන්න ඕන. ඒක මම උදාහරණ කීපයක් පෙන්නුවේ ඒකයි. අදාළ ශේස්ත්‍රය පිළිබඳ තේරුම් ගන්න. ඔබ වහන්සේගේ පටිච්චසම්පාදය පිළිබඳ දේශනාවලට සවන් දුනිමි. එහි විග්‍රහ කරන පටිච්චසම්පාද විභංග සූත්‍රයේ ඇතිවෙන සංඛාර පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරමි. වරහන් ඇතුලේ කාය වචී මනෝ සහ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර ලෙස. අවිද්‍යා පත්‍ය සංඛාරා. සිංහල තේරුම සත්‍ය අවිද්‍යාව නිසා කුසල කර්මයන් රැස් කරයි. එතකොට සංඛාර පදයේ අරුත් හොයාගෙන යාමේදී බාහිර ලෝකේ තියෙන වස්තු වල එක රාශි වීමට සංඛාර කියලා කියනවා. කසල ගොඩක් ගොඩ ගහම ඒකටත් සංඛාර කියලා කියනවා. එතෙන්දී කයන්න දන්තද වෙනවා අප්‍රාණ වෙන්නේ නැහැ. එපිට ලෝකේ සම්බන්ධයෙන්.
නමුත් අවමගුල් උත්සවයක් සම්බන්ධයෙන් මරණයක් සිදු වුණා කියලා තන බැනරේ තියෙන අනිත්‍යවත සංඛාරා කියලා මහා ප්‍රාණ කයන්න. දැනගෙන නම් නෙවෙයි ගහලා තියෙන්නේ. මිනිස්සෙක් මරනවා කියන්නේ උගහන්නේ නෙවෙයි. නමුත් ඒක ත්‍රිපිටකයේ සූත්‍රවල තියෙන අනිත්‍යවත සංඛාරා උපාදවය ධම්මිනෝ කියලා නිගාතාව. ඉතින් ඒක අපි හොයන්න යනවානේ. ඒ අනකරනේ හම්බ වෙන්නේ. සංඛාර කියන්නේ කතල කියන එක. සංඛාර කියන්නේ කෙනෙක් කය වචී මනසක සෙනෙකුගේ ක්‍රියාවලිය කය වචන සිත ක්‍රියාත්මක වෙන ආකාරය තුන් ආකාරයේ සංඛාර කියනවා කියලා. එතකොට කොහොමද ඒක අරන් තියෙන්නේ? කය රාස වීම. කාය සංකාරය ආස්වාස වාතයයි කියලා තියෙන්නේ. ඉතින් කාය කියන්නේ කය කියලා ගන්නෙත් නැහැ නැත්නම් ස්කන්ධ පංචකේ කායෙත් දන්නෙත් නැහැ. මම මේ කට හොලවනවා. වචී සංකාරය කියනවා ඔකට. ඒකට අවශ්‍ය දේවල් හිත ඇතුලෙන් රාස් වෙන එකට විතක් ਵਿਚාර කියලා කියනවා. කල්පනා කරනවා. කල්පනාවට මෙහෙම කටහල වෙන්න ඕන නැහැ. නමුත් ඇතුළතින් සංඥා වේදනා උපදින්න වෙනවා. පෘථග්ජන පුද්ගලයාට මේවැත් ලෝභ දේශ මොහ තියෙනවා. කාය ක්‍රියාකලාපේ වචන ක්‍රියාකලාපේ හිතේ. ඒක පෘථග්ජන පුද්ගලයාගේ කාය වචී මනෝ සංකාර වලත් අபிසංකාර තියෙනවා. නමුත් නික්ලේශී පුද්ගලයාගේ නැත්නම් බුදුන්ගේ රහතුන්ගේ කාය වචී මනෝ සංකාර වල මේ අபிසංකාරේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ තමයි විසංකාරගතං චිත්තං පදේ උදාන වාක්‍යයක් වශයෙන් දේශනා කළේ සත්සතිය. සිත සංකාරගත වීමෙන් මිදුණා. විසංකාරගතං චිත්තං. එතකොට සිත සංකාරගත වීමෙන් මිදුණා කියන්නේ කාය වචී මනෝ සංකාරයෙන් මිදුණා කියන එකද? නෑ මිදිලා නෑ අවුරුදු 80 දක්වා මේවා තිබුණා. ඒක තේරුම් ගන්න ඕන පෘථග්ජනයාගේ කාය වචී මනෝ සංකාර කෙලෙස් සහිතයි ආර්ය පුද්ගලයාගේ කාය වචී මනෝ සංකාර කෙලෙස් රහිතයි. ඒ නිසා ඊට එහාට ගියාපම මේ කාය වචී මනෝ සංකාර වල තියෙනා ඊතුරු සංකාර ටික පරිමංශක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. සංගීත සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා. මේ බුදු පියාණන් වහන්සේ මේ බුද්ධ පුත්‍රයෝ දෙන්න එකඟ වෙනවා මේ සංඛාර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි. අභි එතකොට මොකද්ද මේ අபிසංකාර කියන්නේ? මෙලවින් පරලොවට යාමට ඉතුරු කරන්නා වූ හේතු. සිංහලෙන් පව් රැස්වීම. පින් රැස්වීම, ධ්‍යාන කුසල් රැස්වීම. ඒ තමයි බුදුන් වහන්සේ වදාරන්නේ අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ. ඔසේකෝ මෙන්න මේ අවිද්‍යාව තුළ තමයි මේ අபிසංකාර රැස් කරලා විඥාණයට උපගත කරන ගමන හදාගන්නේ. අபிසංකරෝති. සරියුත් මහ රහතන් වහන්සේ පෙන්වන්නේ ඒක තමයි අபிසංකාර තුනයි සසර ගමන ඇවිද්දවන. අන්නේ තුන තමයි සබ්බේ සංඛාරා. එතකොට අර අවමගුල් උත්සවයේ ගහන බැනරේත් කියන්නේ ඕකයි. අනිත්‍යවත සංඛාරා. කයක් පොළොවට පස් වෙලා යන එක අනිත්‍යයි කියලා නෙමෙයි කියන්නේ. අපි හිතන් හිටියට. මන්දයත් මේ ගාථාව තිබෙන තැන් දෙක මම පැහැදිලි කරලා තිබෙනවානේ. පරිනිර්වාණ සූත්‍රය, මහා පරිනිර්වාණ නෙමෙයි. බුදුන් වහන්සේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ මේ පරිනිර්වාණයටපත් වුණ මොහොතේ උන්වහන්සේ මේ කළගත් දෙයට උපහාරයක් වශයෙන් තමයි මේ ගාථාව සක්‍රිය දේශනා කරයි කියලා තියෙන්නේ. දහම්සොඬ ජාතකයේ දහම්සොඬ රජතුමාට බුදුරු ලෝකේ සියලු දෙනා සියලු බුදුරු ලෝකෙට දේශනා කරපු ධර්මය ඇතුළත් ගාථා වශයෙන් තමයි මේක දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒකේ අනිත්‍යවත සංඛාරා පදේ අපි මලගෙදරට සීමා කරන්නේ නැතුව හොයන්න යන්න ඕන. එතකොට සත්වයා අපාය යන්නේ නිච්චවත සංඛාරා නිසා. එතකොට සත්වයා දිව්‍ය ලෝක යන්නේ නිච්චවත සංඛාරා නිසා. එතකොට සත්වයා බඹලෝ යන්නේ නිච්චවත සංඛාරා නිසා. පව නිත්‍ය නිසා, පින නිත්‍ය නිසා, ධානය නිත්‍ය නිසා. නිත්‍ය කියන්නේ ස්ථිරයිද? නෑ ඒවා අபிසංකාර සිතුවිලිනේ නේ. එහෙනම් මගේ මම මගේ ආත්ම කොට ගැනීම.
මගේ මම මගේ ආත්ම කොට ගැනීම සහ නිත්‍ය සුඛ ආත්ම කියන්නේ එකක් කියලා තේරුම් ගන්න වෙයි. ඒක තමයි සත්වයා කරමින් ඉන්න වැඩේ බුදුරු පහළ වෙන විට. දැන් මිදෙන්න මේ අபிසංඛාරයෙන් මිදෙන්න ඉස්තර නෑ කියලා බලලා හරියන්නේ නෑ එහෙනම්. අபிසංඛාර නොවෙන්න සසරට නොබෙදෙන්න අල්ලා ගැනීමෙන් අවසන් වෙන එක අල්ලා නොගැනීමෙන් අවසන් වෙන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. අන්න සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. මේ රැස් කරන දේවල් නිත්‍ය නැත්තම් මගේ කොට ගන්න නිසා තමයි භව ගමනක් සකස් වෙන්නේ. සංඛාර රැස් කරන්නේ නැත්නම් සංඛාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ සංඛාර රැස් වෙන්නේ නිස්සුකාත්මේදී නිරෝධ වෙන්නේ අනිත්‍ය බැලීමේදී. එතකොට මේ අනිත්‍ය සිදුවෙන එකක් නෙවෙයි. දැන් මල් පර වෙන එක සිදුවෙන එකක්. දත් වැටෙන එක සිදුවෙන එකක්. කිස් සිදුවෙන එක සිදුවෙන එකක්. ගස්කොළන් දිරායන එක සිදුවෙන එකක්. සිදුවෙන එකකට නෙමෙයි බුදු සමය අනිත්‍ය කියන්නේ. නොනින් දකින්න ඕන දෙයක්. Taman තුල, ස්කන්ධ පාණිකය තුල, පාපය තුල, පින තුල, ධානය තුල. එතෙන්ට එනකල් මේ බෞද්ධ සමාජය දැක්මෙන් දියුණු වෙන්න ඕන. මොකද සමාජයේ බඳු කතිකාවතක් හොය බඳු පැහැදිලි කිරීමක් පාසල් අධ්‍යාපනය, දහම් පාසල් අධ්‍යාපනය තුල ලැබෙන්නේ නැහැ. මොකද ඒක ලෞකික අධ්‍යාපනයක් නේ අනිත්‍ය විශේෂ සමගාමීව. දුකින් මිදීම සඳහා තියෙන එකක් නෙවෙයිනේ. ගුරුවරු බුද්ධාගම උගන්වන්නේ හෝ අම්මලා තාත්තලා දහම් පාසල් යවන්නේ හෝ සෝවාන් කරන රහත් කරන නෙමෙයි. හොඳ මිනිස්සෙක් බවට පත් කරන්න ප්‍රතිඵලයක් හොඳ ප්‍රතිඵලයක් ගන්න රහතිකයක් ගන්න. නමුත් බුදු සමයේ තියෙන එකට නෙමෙයි මේ අවිද්‍යාව දුරු කරගන්න. අන්න එතකොට යමෙක් තුල අනාගත ඵල උපදින්නට පින් හිතුරු වෙයිද ඒකත් අවිද්‍යාපත්‍ය සංඛාරා. පව් හේතු රැස් කරයිද අවිද්‍යාපත්‍ය සංඛාරා. ධාන හේතු රැස් කරයිද අවිද්‍යාපත්‍ය සංඛාරා. සසර තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විද්‍යා විමුක්තිය. නා අවිද්‍යාපත්‍ය සංඛාරා තුල නිත්සුකාත්ම විද්‍යා විමුක්තියටපත් වෙන්න නුවණින් දකින්න වෙනවා. ඇස් දෙකෙන් දැකලා හරියන්නේත් නැහැ, හිතලා හරියන්නේත් නැහැ. නුවණින් දකින අනිත්‍ය. නුවණින් කියන්නේ දෙනුවණින් නෙවෙයි. දැන් සිංහලට නුවන් කියන්නේ ඇස් වලට දෙනුවන් කියන්නේ. නමුත් ඇස් දවලින් බලන එක නෙමෙයි ප්‍රඥාවෙන් දකින. අන්න එතකොට තව තින් උතෙන්ද පද ඕන තරම් තියෙනවා. තථාගත දේශනාවේ යංකින් දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. යම් දුකක් හට ගන්නවා නම් ඒ දුක් සියල්ල සංඛාර ප්‍රත්‍යය. සංඛාරංච නිරෝධේන නැති දුක්ඛ සම්භව. අර නිරෝධය තමයි අනිත්‍යයෙන් සිදු වෙන්නේ. රැස්වීම සිදු වෙන්නේ නිට්ටයෙන්. සංඛාරා පරමා දුක. විසංඛාර ගතං චිත්තං තණ්හාකාය මජ්ජකා. සිත සංඛාරගත වෙන්නේ මුදවා ගත්තා. එනවා සංඛාරගත වෙන්නේ මුද අபிසංඛාරගත වෙන්නේ මුදවන්න බලන්න ඕනේ තේ තමයි නුවණින් දකින අනිත්‍ය. නුවණින් දකින අනිත්‍යයේදී අනාගත ඵලයක් උපදින්න සංඛාරගත නොවි අවසන් වෙන එක විසංඛාරගතං. මං හිතන්නේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා. ඉතින් ඒක අපි සහ ඔබ සහ මම පාසල් දහම් පාසල් අධ්‍යාපනය තුළ 12 පේලියක් තුළ ජීවිතය තුළ ඉගෙන ගත්තේ. පටිච්චසමුපාදය නම් 12 පේලිය තුළ ආත්ම තුනක් තුළ ඉගෙන ගන්නවා. ඔය වචන කටපාඩමක් විතරයි. දැන් බලන්න ඕන කොහෙද? දැන් මේ සංඛාරයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධය තුළ. ඒක පවට නැඹුරුනොත් ඒ ස්කන්ධ පංචකය අපුඤ්ඤාවි සංකාර. පිනට නැඹුරුනොත් පුඤ්ඤාවි සංකාර. ධානයට නැඹුරුනොත් ආනිජ්ජාවි සංකාර. ඒකට පංච උපාදානස්කන්ධය. එතකොට අන්න ඒක අර විසංඛාරගතං චිත්තං කියන එකේ තේරුම සිත මේ අபிසංඛාරගත වීම මුදවා ගැනීම දැන් තමයි අபிසංඛාරගත වෙන්නේ පව් රැස් වෙනවා පින් රැස් වෙනවා කියලා පොතක් ජන පුද්ගලයන් අතේ. දැන් තමයි මුදවා ගන්න වෙනවා. අන්න මුදවා ගැනීමේ මාර්ගය තමයි මේ පටිසෝතගාමීත්වය කියලා කියන්නේ නැත්නම් භාවනාව කියලා කියන්නේ. අපිට යමක් කරන්න තියෙනවායි කියලා. ආනන්ද සංසාරේ අනිත් පැත්තට ගිහින් එකතු කරගත්තා වූ වරුද්දක් තුල යන්නේම අනුසෝතගාමීත්වයට. එහෙනම් පටිසෝතගාමී ප්‍රතිපදාවට යන්න සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියලා පැත්තක් වැඩි දිනු කරගෙන මොනම ධර්ම කාරණයක් ඔස්සේ හෝ බොජ්ජංග කියන කාරණා ටික වැඩෙන්න වෙනවා.
ඉන් මෙහා පැත්තේ මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති. ඒ නිසා අපි ඒක එතෙන්ද ගනිමු. ප්‍රමාණවත් කියලා මම හිතනවා. 11 රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, මනෝ රූපේ පිළිබඳව අනිදුක්ඛ අනාත්ම බව නුවණින් දැකීමෙන් කෙලෙස් දුර වෙනවා නේද? අරමුණු වේදනාවෙන් විඳ අවසන් වීමට පෙර. රූපය, රූප රූපේ, ශබ්ද රූපේ, මනෝ රූප පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අනාත්ම බව නුවණින් දැකීමෙන් කෙලෙස් දුර වෙනවා නේද? අරමුණු වේදනා විඳ අවසන් වීමට පෙර. ඔන්න කල්පනා කරන්න ඕන තැන. නමුත් මේකේ දහම් පෙළ අරන් බලන්න. මේ අපි ඇහැ තුළ මේ අරමුණක් තුළ සිදුවෙන සිද්ධියේ දහම් පෙළක් තියෙනවා. සියුම් දහම් පෙළක් තියෙනවා. අන්න ඒකෙදි තමයි මේක වෙන්න ඕන කාරණේ තේරෙන්නේ. දැන් අපි මේත් එක්ක කතා කරපු කාරණාවලදී ඔබට ඇස නිසා කන නිසා හතරෙක් දැක්කහම තරහ එනවා. පරණ තරහවක්. ඒකට කියන්නේ අතීත හේතු කියලා. දැන් මේ පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවෙනා වූ අප්‍රසන්න බවට වර්තමාන ඵල කියලා කියනවා. එතනින් අවසන් නොකර අපි හෙටටත් ගන්න තැබුවොත් ඒකට වර්තමාන හේතු කියලා කියනවා. මේ අතීත ඉස්සර ජීවිතේ හරි අනාගතේ හෙට හරි නෙමෙයි. වර්තමාන අරමුණ තුළ අතීත හේතු සහ වර්තමාන ඵල සහ වර්තමාන හේතු කියන මේ වට තුනම ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකේ පෙළ හොයලා බලන්න. ඒ පෙළේ තමයි මේක මේ කියන විදිහටද නැත්නම් වේදනා විඳින්න පෙර අවසන් වෙනවද මොකද්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. මටත් මතකයි මේ මෑතදි කෙනෙක් කතා කරලා සාකච්ඡාවකදී කියනවා මේ තණ්හා වුණාට කමක් නැහැ උපාදානයෙන් මිදුනොත් ඇති කියලා. බැලුවල්මට හරි. නමුත් මේ පෙලක් මේකේ තියෙන්නේ. මේ පෙලේ අර අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු කියන්නේ පැකේජ්. ඒ පැකේජ් එක මේකට තියෙන්නේ. ඒ නිසා මින් පෙරාමනාපු චිත්තාභ්‍යන්තර ගත කළා වූ කාරණාව සිතට එන එකට කියන්නේ අතීත හේතුව පංච හේවත් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. ඒක තරහ එනවා කියන්නේ ඒ පරණ තීපක එන. ඒකේ තියෙනවා අතීතය. දැන් හඳුනා ගන්නවා කියන එකේ තේරුම ඇසෙන් කනෙන් නාසයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා වර්තමාන ඵලය. ඒ වේදනාවත් එතකොට වර්තමාන ඵලයක් නවත්තන්න බෑනේ. බුදුරජාණන් වහන්සේටත් ඥාතින් දැක්කහම සැප වේදනාව යම් කිසි දෙයක් දැක්කොත් එහෙම අප්‍රසන්න බව කියන එක වෛරයක් නොවුනට වේදනා දුක් වේදනා හට ගන්නවා. ඒ වර්තමාන ඵලය නවත්තන්න බෑනේ එතකොට එහෙමනම්. වර්තමාන ඵලය හට ගන්න වෙනවා. නමුත් වර්තමාන හේතු කියලා මොකද්ද පෙන්වන්නේ? අර වේදනාවට තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා වර්තමාන හේතු. එතකොට තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා එක පැකේජ් එකක්. ඒ පැකේජ් එකමයි නැතික නවත්තන්න ඕනේ. අතීත හේතු නිසා වර්තමාන ඵල පහළ වෙනකොට වර්තමාන හේතු නොතැබීම තමයි අනිත්‍ය බලනවායි කියලා කියන්නේ. ඒක කොහොමද පාලියෙන් පෙන්වන්නේ? තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ තණ්හා උපාදාන භව නිරෝධයට විද්‍යාය මුක්ති. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදාන නැත්නම් භව නැහැ ඒක විද්‍යාය මුක්ති. ඒ පෙලක් තියෙන්නේ අතීත වර්තමාන මේ පෙලේ එතකොට වර්තමාන හේතු තැබීමයි නවත්තන්න ඕනේ. එතකොට ඒක වේදනාව තියෙනවා. තණ්හා නැහැ තණ්හා තස්සායව තණ්හා. එතනින් එහාට කොටසයි කඩන්න තියෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් නම් හරි ලස්සන සිද්ධියක්. අපිම මේ එක මොහොතේ අතීතයෙන් අරන් වර්තමානයේ අනාගතේ හදනවා. එතකොට පමාද විහාරී. මේකම සතිමත් වීම තුළ අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට නොතිය අවසන් කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිපදාව. ඒ නිසා මේ වේදනාවෙන් විඳ අවසන් වීමට පෙර කියන වචනේ මේ පෙළානුව ගැලපෙන්නේ නැහැ. වේදනාවෙන් කියන්නේ රිදෙනවා කියන එක නෙමෙයි, විඳිනවා. නමුත් ඒක
බින්දට තණ්හා උපාදාන බව වෙන්නේ ඒකනේ සසර හැදෙන්නේ. ඒක වෙන්නේ නැහැ. ඒක කරන්න ඕන කියලානේ පෙන්නන්නේ. ඒක තමයි තණ්හාව දුරු වෙනවයි කියලා කියන්නේ. ඒ පෙළ අනුව ගලප ගන්න. සාමාන්‍යයෙන් පෙළ දහම කියලානේ මේකට කියන්නේ. අපි පිටකේ පරිහරණය කරලා අපි මේ පෙළ දහමක්නේ කතා කරන්නේ. පෙළ දහම තේරුම් ගන්න බැරි එකක් මේ සමාජයේ බොහෝ දෙනාට තියෙන්නේ. ඒ දහම් පෙළේ මොකද්ද වෙන්න ඕන? අතීතයෙන් එන එක නවත්තන්න කියන්නේත් නෑ. ඇවිදින් ඉවර වෙනවා. වර්තමානයේ විඳින්න අවශ්‍යත් වෙනවා ඇහැට කරුණා මොන දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුකින් මිදෙන්න අවශ්‍ය නම් වර්තමාන හේතු තබන්න අවශ්‍ය නෑ. ඒ කොටස තමයි අතහැරීම කියලා කියන්නේ. ඊළඟ එකටත් යමු අපි. සත්බොජ්ජංග ධර්ම නිර්වාණය අවබෝධය පිණිස උපකාර වන ආකාරය සහ සෝවාන් ඵලයට පැමිණි පසු ඉතිරි මාර්ග ඵල සඳහා ප්‍රයෝජනවත් වන ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කරන්න. බොජ්ජංග සම්බන්ධයෙන් කියන්න තියෙන වෙනත් දෙයක්. බොජ්ජංග කියලා වෙනම පෙළක් නැහැ. ත්‍රිලක්ෂණය තුල, චතුස්සත්‍ය තුල, පටිච්චසම්පාදය තුල, කර්මක්ෂය කිරීමේ කර්මය තුල, මරණ සතිය තුල ඔබ හැසිරෙනවා නම් වැඩෙන්නේ බොජ්ජංග. එහෙම නැත්නම් වැඩෙන්නේ මොනවද? කාමාංග. කාමාංග වැඩෙන්නේ ප්‍රමාදය තුල. එතකොට මේ ධර්ම පෙළ ඕන ධර්ම පෙළක් ගත්තාම මොකද වෙන්නේ? මේ අතහැරීම සිදු වෙනවානේ. මේ නිරවශේෂ නිරෝධය ආරම්භ වෙනවා. මොකද්ද වතනේ පෙන්නලා තියෙන්නේ? බොජ්ජංගෝ බොජ්ජංගෝති 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 බන්තේ උච්චති. ස්වාමිනී බොජ්ජංග බොජ්ජංග කියලා කියනවා. කොපමණකින්ද බොජ්ජංග කියලා පෙන්නත් කියන්නේ. කිත්තාවතානුකෝ බන්තේ බොජ්ජංගෝති උච්චති. බෝධාය සංවත්තිතීති භික්ඛවේ බොජ්ජංගෝති. අවබෝධය පිණිස පවතිනවට බොජ්ජංග කියලා පෙන්නන්නේ. එහෙනම් මා දකින්නේ ත්‍රිලක්ෂණය තුල, චතුස්සත්‍ය තුල, පටිච්චසම්පාද නිරෝධය කියන හැම එකක් තුළම වැඩෙන්නේ බොජ්ජංග කියලායි. චතුස්සත්‍ය තුල නම් දුකට හේතුව තුල නෙමෙයි, නැති වූ තැන සහ මාර්ගය තුල. ත්‍රිලක්ෂණය නම් නිත්‍යසුඛාත්ම තුල නෙමෙයි, අනිත්‍ය අනාත්මය තුල. පටිච්චසම්පාදේ නම් අනුලෝමයේ තුල නෙමෙයි, පටිලෝමයේ තුල. මරණ සතිය තුල නම් මම මරණ වෙනවා මැරෙනවා කියන එක තුල නෙමෙයි. වර්තමාන මොහොතේ මේ අතොත් අකුසල නැතුව මේ යන්න ඕන. අකුසලයක් ආවොත් තමයි පරලෝකයෙන් අකුසල දුරු කිරීම සඳහා මරණ සතිය. තමන්ගේ හිතේ තිබුණ අකුසලයක් එනේවා දුරු කිරීම සඳහා සතිය. ඒ ඕන එකකට සති පදයට මේ සම්මතයේ තියෙන සති අර්ථය ඉක්මවා ආරි සත්‍ය සතියට කල් යන්න වෙනවා. සිහිය නැහැ කියලා අම්මලත් කියන්නේ ඔය. දරුවොත් මතක නැති සිහිය නැහැ කියලා කියන්නේ. ඒක ලෝක සම්මතිය සිහිය. නමුත් අපමාද අමතපදම් පදේ ගාථා පදේ සිහියෙන් කටයුතු කරන අප්‍රමාදයේ අන්න සිහියෙන් කටයුතු කිරීමකින්ද අප්‍රමාදයේ. අර කකුල තබන විට හරි මතක තියාගන්න එකට හරි පර්ස් එක තියෙන හරි ඒක නෙවෙයිනේ. මේ අප්‍රමාදයේදී මොකද්ද වෙන්න ඕනේ? අර පෙරපෙලෙන් පෙන්නපු තණ්හා උපාදානව අවිද්‍යා සංකාර නොවෙන්න ඕනේ. අන්න ඒකටයි සිහිය තියෙන්න ඕනේ. සති. එතකොට එතරනේ බෝධාය සංවත්තති පවතින්නේ අවබෝධය පිණිස පවතින්නේ. අවබෝධය තමයි ටිකින් ටික පරල් වෙන්නේ. ඉතින් එතකොට Tamante එන ධර්ම ආරම්මන පිළිබඳව විචක්ෂණයක් තියෙන ධම්ම විචය. කාමාංග පැත්තට යන්නේ නැතුව අවසන් කරන්න. අරමුණක් පාසා. පරණ පුරුද්ද තමයි ගහපම් බැනපම් කපා ගනින් කොටා ගනින් සසරට ඇලියන්. ඒකෙන් ගැලවෙන්න වීරියක් තියෙන්න වෙනවා. දැන් අර පෙර එකක පෙන්නුවේ මේ දේශයේ ඇවිදින් බලවත් වෙනවා වැඩෙනවා තේරෙනවායි කියලා. අර එතකොට එතන ධම්මවිචය නෙමෙයි තියෙන්නේ. කාමාංග වැඩෙන එක. එතන ඒක වීරියක් ඕන කියලා කියන්නේ ඒක. අර ඒයින් මිදීම සඳහා වීරිය. එතකොට හටගන්නා වූ සංසිඳීම තුළ හටගන්නා වූ එකක් තමයි ඔය පීති පාමොජ්ජං කියලා කියන්නේ. අර සිංහල
තියටර් නැත්තම් නාට්‍යවල ප්‍රීතිය කියලා රජ්ජුරුව කතා කරන ප්‍රීතිය නෙමෙයි ඔය. සංසිඳීම තුළ. ප්‍රීති ප්‍රමෝදය uppajjata පීති පමොඤ්ඤං. අසංසිඳීම තුළ. එතකොට සහැල්ලුවක් පස්සද්දී. මොකද්ද මේක? සිතවිලි වල බර බහා තැබීමෙන් ලැබෙන සහැල්ලුව. සිතවිලි තියෙන බර මොනවද? කිලෝග්‍රෑම් ක්‍රම බරක් නෙමෙයි තියෙන. නමුත් අම්මලා තාත්තලාගෙන මගේ හිතට ලොකු බරක් කියලා. වගකීම කියන්නේ. අන්න වගේ මේ ලෝභ දේශ මොහ තමයි බර. ඒවා තමයි බර බහා තැබීම සංසිඳීම පස්සද්ධිය කියලා කියන්නේ. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි. සිතේ තිබෙන්නා වූ බර බහා තැබීම සිතුවිලිය තියෙනා වූ බර බහා තැබීම. කාය කියන්නේ කය, චිත්ත කියන්නේ සිත නෙවෙයි. කාය චිත්ත දෙක යොදන්නේ සිත සහ සිතුවිලි වලට. අර බර අඩු වෙනකොට ඇති වෙන සැහැල්ලු බවට තමයි පස්සද්ධි කියන්නේ. එතකොට එකම එකඟ බවට තමයි සමාධි කියලා කියන්නේ. අර ලෞකික සමාධිය වල මේක නෙමෙයි ඇති වෙන්නේ. බොජ්ජංග වැඩිමෙන් නෙමෙයිනේ. බොජ්ජංග විප්‍රයුක්තානි. එතකොට ලෝක ධර්මතා හමු වේදී ඊට පස්සේ විදර්ශනා උපේක්ෂාවටපත් වෙන්න පුළුවන් කියන්නේ ඒකනේ. උපේක්ඛා. ඒ නිසා මම මේක පසුගිය දවසකත් මතක් කළා. ආයෙ මතක් කරන්න ඕන එකක් නැහැ. මේ සමාධි සම්බන්ධයෙන් ගත් කල නැත්නම් මේ සම්සුන් බව සම්බන්ධයෙන් ගත් කල මහා කච්චායන මහරහතන් වහන්සේගේ විග්‍රහය සමාජයට තාම ඇවිදින්නේ නැහැ. ඒ නිසා අත්කලමතාන යෝගී සමාධියයි විදර්ශනා සමාධියයි දෙකම එක කියලා කල්පනා කරනවා. බුද්ධ ධර්ම කියලා හිතන් ඉන්නවා. ධර්මයේ මොකක්වත් ගන්න නැතුව බලෙන් අරමුණක් වඩලා සම්සුන් සමාධියක් හදාගත්තාම දැන් හිතන් ඉන්නවා ලෝකෝත්තර ධානය කියලා. නමුත් අතන පැහැදිලි කරන්නේ මොකද්ද? ධානං විරාගෝ තානි ද්විදානි. ධාන නම් විරාගිකයි තමයි. හැබැයි ಜಾති දෙකක්. කොහොමද මේ දෙකක් වෙන්නේ? නීවරණ බලෙන් යටපත් කරපුවම යටපත් වුනහම ඒ සංසුන් සමාධිය මේ නීවරණ නැහැ විරාගයි. නීවරණ නැසුනහම ඒ සමාධිය ලෝකෝත්තරයි. දෙකේම විරාගික බව තියෙනවා. කෙලස් යටපත් වීමෙන් ලැබෙන විරාගික බව, කෙලස් නැසීමෙන් ලැබෙන විරාගික බව. දෙකක් නේ. තානි ද්විදානේ. අර බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර අය සහ වර්තමානයේ බුදුන් වහන්සේ වදාළ නැති පාරේ ගියාපම ලැබෙන එක බොජ්ජංග විප්‍රයුක්තානි. ධානය. බොජ්ජංග රහිත ධානයක්. දැන් මේ සති ධම්ම විචයත් එක බොජ්ජංග සම්පයුක්තානිච. ඒක දෙකක් නේ. ඒ නිසා මේක ධම්මක දෙකක් මේ තේරුම් ගන්න ඕනේ. දැන් අන්තිම වචනේ මොකද්ද? බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි. බොජ්ජංග විප්‍රයුක්ත සමාධිය සසනෙන් පරිබාහිරයි. සසනෙන් කියන්නේ බුදු සසන තුල හිටියත් සිවුරු පුරාණ හිටියත් සමාධිය සසනෙන් පරිබාහිරයි. උපාසක ඇඳුමින් හිටියත්. බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි. අර මාර්ගඵල පිළින් ලබන්නා වූ ඒක ධානය ආර්ය පුද්ගලයන් සතු. එතකොට මේක දෙකක් නේ වර්ග දෙකක්. මෙන්නක වෙනින් තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්මයේ තුලින් වර්තමාන මොහොත අනාගතයට හේතුන් සහ සංසිඳීම තුලින් ලබන්නා එක තමයි බොජ්ජංග පැත්ත. ආර්ය පුද්ගලයන්ගේ මාර්ගඵලලාභීන්ගේ ධානය එකක්, නැති අයගේ ධානය තව එකක් කියලානේ මේක ඉල්ල තියෙන්නේ. ඒක ඉතින් විශේෂයෙන් ඉගෙන ගන්න ඕන මේ දැන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා ඔය අරමුණු ඈත් කරන පැය එකමාර දෙක තුල ඉන්නේ මේ රටේ ඉන්නවා එහෙම. දැන් ඒ කෙලෙස් නැතිලාද වෙන අරමුණක් අරගෙන ඒ අරමුණ වඩලා ඉන්න පුළුවන් කාලය පළල් කරලාද? මේකෙන් යන්න පාරක් තියෙනවා. මේක තියෙන අයට පාරක් තියෙනවා. ඒක විමුක්තායතන සූත්‍රයේ 5 වෙනි දේශනාව කරන දවසට ප්‍රඥානාලිකාවෙන් අහගන්න. දැනට 2යි කරලා තියෙන්නේ, තව තියෙනවා 3ක් කරන්න. ඒවා තැන් තියෙනවා හොඳට පැහැදිලි කරන්න. විනාඩියකින් කියන්න බෑ, පැයක් අරගෙන පැහැදිලි කරන්නම්. ඒ අය ඉන්න අය දාට සමන් දෙන්න. හරි. පැහැදිලි වුණායි කියලා මම කල්පනා කරන්නේ. තව ටිකක් වෙලාව ගන්න පුළුවන්කමක් තියෙනවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඕන තරම් වෙලා උත්තර දෙන්න පුළුවන්. දැන් මේ කතා කළේ දහම් පෙළ ඔස්සේනේ. පෙළ දහම. ත්‍රිපිටකයේ කියවලා තථාගතයන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා හැම එකක් ඔස්සේම පැහැදිලි කරපු කාරණා අරන් තමයි කතා කරන්නේ. මේ වෙන ප්‍රශ්නයක් අහනවා ලස්සන. ඇත්තටම මේ වචන ඔක්කක්වත් ගන්න නැතුව තේරුම් ගත්තාම කියන්න පුළුවන්.
සූත්‍ර දේශනාවක්ම ඕන නැහැ. ඕන නම් හෙට උදේ 9ට 10ට සවන් දෙන්නකෝ ප්‍රඥානාලිකාවට. ඔය සූත්‍ර දේශනා පෙළක් අරන්ද මම බණ කියලා තියෙනවා. හැබැයි වචන අරන් තියෙනවා ත්‍රිපිටකයෙන් කියලා තින්නේ කියලා. නිවන් මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කිරීමට පොතේ වචන වලින් නැතුව සරල උපදෙස් කීපයක් දෙනු වෙනවි. ඒකයි මම කිව්වේ. එහෙනම් ඒකට පොඩ්ඩක් කල්පනා කරන්න ශක්තිය තියෙන්න ඕන. කල්පනා කරනකොට පොත් කියවනකොට ඒවැ අරුත් පිරික්සන්න ඕනනේ. එතකොට හිතාගෙන හිටියානම් ජීවිතේ එහා පැත්තේ මේ නිවන තියෙන්නේ කියලා ඒක වැරදි තේරුම් ගන්න ඕන. ඒකට අර පොතේ වචනේ ගන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දිනේ පරිනිබ්බුතෝසෝ භගවා සම්පූර්ණ කරලා තියෙන්නේ. එහෙනම් මිනිස්සුන්ට ජීවිතය තුල තියෙන්න ඕන දෙයක් තමයි මේ. පොතේ වචන වලින් නැතුව කියන්නේ මෙහෙමයි. ඔබට තුල ඉන්න පුළුවන් යම් යම් කාරණා නිසා දැඩිසේ පීඩාවටපත් වන මිග්‍රේන් හෝ ඊට වඩා බරපතල වේදනාවක් හිසරදී තියෙන අය. කලක් තිස්සේ මේකෙන් විඳවලා තියෙනවා නම් ඒකේ තියෙන පීඩාව කොච්චරද කියලා දන්නවා. එහෙම නැත්නම් එහෙම පීඩාවක් විඳින්මින් ඉඳලා දඟල ඉඳලා කතා කරන්න බැරි වෙන නිින්ද ගිහින් ඉඳලා පැයකින් හැරුණාම අර තිබිච්ච පීඩාව දැන් නැති එක කොච්චර සහනයක්ද කියලා ඒ වගේ අය දන්නවා ඇති. දැන් සහනය කියලා මොනවද ලැබුණේ? සහනය කියලා යමක් ලැබුණාද අර පීඩාව නැති එකමද සහනය කියන්නේ. ඒ උදාහරණය ඔස්සේ හිතන්න පුරුදු වෙන්න එහෙනම්. නිවන ගැන හොයන්න යන්න එපා. ඔබට ජීවත් වෙනකොට පීඩාවක් තියෙනවද? මොනවෙන්ද පීඩාවක් තියෙන්නේ? හිසේ රදේ නැති වුණාම සැනසෙල්ල. පීඩාව නැති එකීම තමයි නෙවීම කියන්නේ. ඉතින් ඔබ යම් පීඩාවටපත් වෙන්න කැමති නැතුව ඉන්නේ. මේ පීඩාව මානසික දුක කියලා කියන්නේ. මේක ළමා කාලේ පටන් මහලු කාලේ දක්වා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ගියොත් පවතුල වැඩි පිනතුල ඊට අඩු වුණත් පීඩාව තියෙනවා. පෘථග්ජන පුද්ගලයා කියන්නේ පීඩාවටපත් වෙන කෙනා. දිගටම පීඩාව වැඩි වෙනවා. පෘථග්ජන පුද්ගලයා කියලා කියන්නේ මේ ඇතුළතින් මිනිස්කමෙන් පිරිහි යන කෙනා. දුක වැඩි කරගන්න කෙනා. එහෙනම් ඒ පාරේ අනේක හැක් තේරුම් ගත්ත ඉක්මනින් නවත්තන්න ඕන. අවුරුදු 10න් හෝ 15න් හෝ 20න් හෝ 30න් හෝ. අන්න එතකොට ඔබට අර මව්පියන් ගුරුවරු නුගන්නන ආචාර ධර්ම පිළිගන්න වෙනවා. පස්පවෙන් වලකින්න ඕන කියලා. නොකටිතු වෙලදම් පහෙන් වලකින්න ඕන එහෙම කියලා කතා කරන්නේ. ඒවා අර පීඩාවටපත් කරන මේ පීඩාවෙන් ගොඩ එන පාර වහන පාරවල්. ඒකට තියෙනවා ක්‍රම දෙකක් සාමාන්‍යයෙන්. පළමුව ප්‍රාථමික මට්ටමේ ආයත. පළමුව ලෝකයකට නැත්නම් රටකට නීති පනවන්නේ 100%ක් නිවැරදි වෙනවනට බහුතරයේ යහපත සඳහා. නීතිය පිළිගන්න. නීත්‍යානුකූල වෙන්න. දෙවනුව බුදුවරු වෙන අය පැහැදිලි කරනු ලබන්නේ ඔබට අනාගතයක් හැදෙනවා පව් කරන්න ගියොත්. වැඩ කළොත් රජයේ පවතින නීති අනුව ගත් කල වැරදි කර පුද්ගලයාට දඬුවම් ආයතනයක් තුළ. ආයතනයට හෝ සමාජයට සේවාවක් කළ පුද්ගලයාට ප්‍රසාද දීමනා. ඔබේ ජීවිතය තුළින් බලන්න. ආයතන සංග්‍රහයට නොගත් කල හොඳ දෙයක් කරපුවම උසස් වීම. වැටුප් වැඩි වීම ප්‍රසාද දීමනා. බෝනස් ඒවට. වැරදක් කළාම පනිෂ්මන්ට්. මෙන්න මේ න්‍යාය මිනිසාගේ සිත තුළ ක්‍රියාත්මකයි මෙලොවට පමණක් නොව පරලොවට.
ලෝකෙට පේන්නේ. අර අරක ක්‍රියාත්මක වෙන්නේ රජක අරාජකාරී තුල විතරනේ. අන්න එතකොට එහෙනම් ඒකෙන් මිනිසෙක් තුල දෙවෙනි පියවර ඇති වෙනවා පව්පින් විපාක විශ්වාසය කියන එකේ තේරුම පව් නොකරන්න උත්සාහ කිරීම. පව් කරනවා නම් මිනිස්සෙක් විශ්වාස නැහැ යාට. එතකොට අපි පියවර දෙකක් ඇවිදින්. පළවෙනි පියවර ඇවිදින් තිබෙනවා ලෝකේ පවතින නීතිය පිළිගැනීම. දෙවෙනි එක ඇවිදින් තිබෙනවා මේකට පාලියෙන්ුත් වචන දෙකක් තියෙනවා කියන්න එපා කියලානේ මම කියන්නේ සිංහලෙන් කියන්න කියලා නිසා. දැන් අනතුරුව ඔබ මේ ඇහෙන් දකින ලෝකෙට එහා ගියේ ඔබ තුල නුවණින් දකින ලෝකයක් තියෙනවා. ඇහෙන් දකින ලෝකේ මව්කුසෙන් බිහි ජීවිත අවසානයේ මේ යනවා. නුවණින් දකින ලෝකේ ඇස තුන කල තුන නාසය තුල දිව තුල අරමුණෙන් අරමුණ මේ යනවා. ඒ මෙයාම අපි දකින්නේ අපි ඒක සසර හදන තැනට බලපත් කරන් තියෙනවා. ඒ සසර හදන එක වෙනුවට නිමා කිරීමට මෙතෙන්ද යොදා ගන්න ඕන. එතකොට අර හිස රදේ හැදෙන එක නතර වෙනවා. අර හිස රදේ මේ ඉගෙන හිස රදේ නැති එක සෝයක් වගේ මේ දුකනේ හිස රදේ. ඒක අයින් කරගන්න පුළුවන්. හොඳ ලස්සන තැනක් තියෙනවා ඔකට. ඒක මේ ඉල්ලීමට අනුව කියන්න විදිහක් නැහැ. සාමාන්‍ය එක තියෙන්නේ දුකම හටගනී දුකම නිරුද්ධ වේ. වෙන එකක් නෙවෙයි කියලා. ඉතින් ඒ කොහොම වුණත් දැනුවත් වෙන්න නැතුව බෑනේ. සාමාන්‍යයෙන් තින් ඔය අම්මලා තාත්තලා නැත්තම් පුරවැසියෝ අපි පව් කරන්නේ නැහැ කියලා කියනවා. ඒ ඉතින් මත්පැන් බොන්න නැති නිසා වරකම් කරන්නේ නැති නිසා. නමුත් එහෙම නෙමෙයි මේ ගැඹුර. ඒක අර ඒකෙන් පෙන්වන්නේ අර පව්පින් විපාක විශ්වාසයේ හික්මීම කියන එක. ඒ කියන්නේ ඒක සසර ගමනක් කරුණාම ඒකේ නිවීමක් හම් වෙන්නේ නැහැ. හොඳ පැත්තට යනවා ඇරුණාම. නමුත් නරක පැත්තටත් හොඳ පැත්තටත් තව පැත්තටත් සතර ගමනක් තියෙනවා. මේ බුදුරු වේලි කරන ධහමන තේරුම් නොගැනීම තුළ. ඒකට කියන්නේ මේ වචනේ පාවිච්චි කරන්න තහනම් මෙතන මේ ඉල්ලීමට අනුව භවගාමිත්වය කියලා. භවගාමිත්වය සිදු වෙන ආකාරය සහ භව නිරෝධගාමිත්වය සිදු වෙන ආකාරය ඉගෙන ගන්න වෙනවා. නිරෝධගාමිත්වය ඔබ කරන්න වෙනවා. මේ පෙන්වන්නේ මේ සරල උපදේශ ටිකක් කියන එක. නමුත් සී කල්පනාව නැතුව මහල වෙනකන් ඉඳලා මේ පාරට එන්න හදන්න එපා. එතකොට කල් නෑ. බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ නව යෞවනයේදී කියලා කියනවා. කලුක සුදු වෙන්න පෙර මේ පාරට ආවා. එතකොට අර පරිහානිය වළක්වා ගන්න පුළුවන්. ජීවත් වෙලා ඉවර වෙලා නිවන් ලබන්න යන්න නැතුව ජීවිතය තුළ නිවන් ලබන්න ලෑස්ති වෙන්න. ජීවිතය තුළට තියෙන්න ඕන දෙයක් ඒක. අර අපේ අය කල්පනා කරන්නේ එහෙනම් ජීවත් වෙලා ඉවරලා නිවනක් ලබන්න මරුණෙන් පස්සේ නිවනක් ලබන්න බෑ. තේරුම් ගන්න හිසේ රදේ දුකයි හිසේ රදේ නැති වෙන එක සුවයක්. හිසේ රදේ නැති වෙන එක කියලා කියන්නේ මොකද්ද? දෙයක්ද? නමුත් ඒක සුවයක් නෙමෙයිද? කල්පනා කරලා බලන්නකො. පුදුම සුවයක් නේ. ඒ නිසා ඒක ගලප ගන්න ඕනේ දුකම හටගනී දුකම නැති වී. සත්‍යයක් හටගනී නෙමෙයි. බුදුසමය ඉවන්නේ ඒක තමයි. ඒකට තේරුම් ගැනීම එපා. තමා තේරුම් ගැනීම අවශ්‍යයි. පොතේ වචන නැති වුණාට පොතේ වචන වලින් හරි නැතුව හරි තමා තේරුම් ගැනීම අවශ්‍යයි. නමුත් ඒ තමා තේරුම් ගන්න මේ පොතේ වචන පෙළ තමයි දහම් පෙළ කියලා පාවිච්චි කරන්නේ. එහෙම නැතුව කෙනෙකුට ඕන වෙනම වචන හදාත් එක පෙන්වන්න පුළුවන්. එතකොට අපි අතින් සිදුවෙන වරදක් අපිව පීඩාවටපත් කරනවා. ඒක උපන්ගේ දෝෂය කියලා මම කියන්නේ. ස්වභාවයෙන්ම උපන්ගේ පවතින දෝෂයක්. තනියෙන් මේක හොයාගන්න තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි බුදුවරුන්ගේ මාර්ගෝපදේශකත්වය ඕනකම තියෙන්නේ.
Tamanට වරදින තැන පැහැදිලි කරලා දෙන්නේ බුදුවරු. දැන් වරදින තැන නිවැරදි කරගන්න ඕන. එහෙනම් මේක සම්පූර්ණයෙන්ම වැරදින තැනක් හදා ගැනීමක් තියෙන්නේ. සසර වරදින හැටි තේරුම් ගත්තාම වරදින තැන හදාගන්න එක තමයි මේ පැහැදිලි කරන්න හදන්නේ. ඉතින් මං හිතන්නේ මේක ඕන තරම් කාලයක් පැහැදිලි කරන්න පුළුවෙනි. මේකෙදි මම මෙහෙම කියන්නම්. තවත් ත්‍රිපිටකයේ පොත් 57ක් තියෙන නිසා 57ම කියවන්න ඕන කියලා හරි. ඔබ කිව්ව වචනෙන් අටුවා ටීකා ටිප්පණි කියවන්න ඕන කියලා හරි. එහෙම බරපතල ප්‍රශ්නයක් වශයෙන් ගන්න එපා. මම කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමනේ. තනි වචනයක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා. මම නතර වෙලා නුඹ නතර යන්න. මේක ගැඹුරට හොයාගන්න. අන්න ඒ වගේ පොඩි දෙයක් තුලින් මේක හොයාගන්න පුළුවන්. ඒ වගේ ඔබට තේරුම් ගන්න පුළුවන් සරල සූත්‍රයක් සූත්‍ර පාඨයක් ආසෙන් ඒක ඔබේ දැක්ම බවට පත් කරගන්න. සූත්‍ර දේශනාව දිහා බලන් ඉන්නේ නැතුව ඒක ඔබ පිළිබඳ කියවීමක් කරන අටුවාවක්. ඔබ විග්‍රහ කරන. ඒක ඔබයි මේකෙන් පේන්න ඕන. එතකොට ඔබේ ඇහැට පෙනෙන ඔය ස්ත්‍රී පුරුෂයා අම්මා තාත්තා පුද්ගලයා වෙනුවට ඊට එහාට ගිය ගැඹුරු දැක්මක් හම්බ වෙනවා. ඒක තමයි අට කතාව අර්ථය. ඒ අර්ථය තුළ ඊට පස්සේ වර්ධින හැටි තේරෙනවා. නිවැරදි කරගන්න හැටි තේරෙනවා. ඒ වර්ධින ඔක්කොටම පෘථග්ජන කියලා කියනවා. නිවැරදි කරගන්න අයට ආර්ය පුද්ගලයෝ කියලා කියනවා. ආර්ය මාර්ගය යනවා කියලා කියනවා. ඒ නිසා අනවබෝධයකින් එන්න බෑ. නමුත් මේ පොත් සියල්ල කර තියාගෙන යන්න හෝ ගෙදර ගෙනත් තියාගන්න හෝ පාඩම් කරන්න හෝ ඕන නැහැ. ඒක මෙතෙක් ඉදිරිපත් කරපු කරුණ අනුව නම් විමුක්තායතන සූත්‍රයේ බුදුන්ගෙන් හෝ රහතින් හෝ හතුන්ගෙන් හෝ බණ ආසා චතුස්සත්‍ය. දෙවෙනි කාරණේ එහෙම දේශනා නොකලත් ඇසූ තේරුම් ගත්ත දේ නුවණින් මෙනෙහි කොට අත්ථ ධම්ම අර්ථයේ ධර්මය මනාකොට දැනගැනීමෙන් පටිසංවේදී කියන්නේ. තවත් පාරවල් තියෙනවා ඉස්සරහට. මේක පාරකින් බුද්ධත්වයටපත් වීම කියන්නේ අවබෝධයටපත් වීමනේ. මේ අවබෝධයටපත් වෙන්න වෙනවා. එහෙනම් මං හිතනවා මීට වඩා කාලය ගන්න අවශ්‍ය නැහැ අපි ගොඩක් වෙලා කතා කරයි කියලා. මෙබඳු විවිධ කරුණු ඉදිරිපත් වෙන එක හොඳයි. එතකොට අර එක එක පුද්ගලයාට අදාළ ශේස්ත්‍රයන් සම්බන්ධයෙන් කතා කරලා දැනුම පුළුල් කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒක පැයක් වෙනත් දේශනාවක් සවන් දීම තුළ දැක්ම ගැඹුරු කරගන්න පුළුවන්කමක් වෙනවා. එනිසා අද Tamanගේ අදහස් ඉදිරිපත් කරමින් අදහස් විමසූ හැමට ස්තුතිවන්ත වෙමින් ප්‍රශංසා කරමින් ආරම්භයේ සුබ සන්ධ්‍යාවක් කියලා අවසානයේ සුබ රාත්‍රියක් කියමින් අපි ඔබෙන් සමුගන්නවා. නැවත දවසක